පාමුල අයිබෝවන් ප්‍රබෝධමත් උදෑසනක් අපි හදත් මේ ඉරිදා උදෑසන සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. රටේ කොරෝනා වෛරසය නිසා යම් මානසික ව්‍යාකූලත්වයකින් හෙබි ජනතාවක් ඉන්න මොහොතක ලෝකයේ තත්ත්වය උග්‍රව මිනිසුන් අසරණ වෙලා ඉන්න මොහොතක ඒ අතරතුර විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකිකයනුත් යම් පමණකට හෝ බිහිතියකට පත්වෙලා යම් ව්‍යාකූලතාවයකට පත්වෙලා ඉන්න මොහොතක ඒ හැම දෙනාගේම හිතසුව පිණිස ධර්මය කියන ඖෂධය ඔබේ ජීවිතයට එක්කොට ඔබේ සිත් සනසවන්නට ඔබේ සිත තුළ තිබෙන පීඩාව අවම කරන්නට මෙත්නෙත් පාමුල ඔස්සේ අපි දරන උත්සාහය ආරම්භ කරන්නට සූදානම් වන මොහොත බොහොම ගෞරවයෙන් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව උන්වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. අද මෙත්නෙත් පාමුලේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ අංක 155 මොරාවත්ත රුවන්වැල ලිපිනේ පදිංචි එච්.ජී. චමෝද් හේෂාන් කුලසිරි සහ පී.ජී. සංජය ඉන්ද්‍රජිත් දසනායක කියන මේ පින්වන්ත තරුණ පිරිස සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්. ඉතින් මේ සියලු දෙනාගේ ඒකායන පරමාර්ථය මුදුන්පත් වන්නට සාක්ෂාත් වන්නට මේ ධර්මදේශනාවේ කුසලයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් හැම දිනාටම සිත ශාන්තිය ආශිර්වාදය මෙදහම් ඖෂධය තුලින් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුල ආරම්භමින් ධර්මානුශාසනාව සිදු කරන්නට පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. පින්වත් ඔබ හැමට සම්මා සම්බුදු සරණ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් අද දවසේත් මෙත්නෙත් පාමුල සඳහම් සුවමි දින්නට අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සේනාවගේ සම්ප්‍රාප්තිය වේවා කියන කාරුණික ප්‍රාර්ථනාවෙන් යුතුව අපි දේවතාරාධනාවට දායක වෙමු. සියලු දෙනාම සාදු නාදයක් පවත්වලා සූදානම් වෙන්න. සිඳලන්නට සසරෙහි බැඳේ මහ කෙලෙසුන් දූලී දෙවිඳුනි අපි එක් වියමු සඳහම් පෙළ පාලි අමනිවනින් හැම දුක්ගිනි නිවමින් ජය කෙලි නිවන් දකිමු පලවා හැර රුදුමරසෙන් පෙලි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධං මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා තුන් ලොව එක දහම් මඟක යොමු කර ගනිමින්නේ දුක්ගිනි නිවමින් දෙලොවම සැනසුම ලැබ දුන්නේ ඒ බුදු බණ අසනු පිණිස සැදැහැති සිතකින්නේ බුදුරජෝ සිරිපායුග වැඳ මම අවසර ගන්නේ මම අවසර ගන්නේ මම අවසර ගන්නේ
නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චක්කුමා විසමානීත විජ්ජමානේ පරක්කමේ පණ්ඩිතෝ දේවලෝකස්මින් පාපානි පරිවජ්ජයේති. ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ උදාන ගීයකින් තේමා වුණු සඳහම් අමාවැස්සෙන් සිය ගතහිත නිවා සුවපත් වනු පිණිස සෝදානං වන ධර්මශ්‍රවණාභිලාෂී පරම පූජනීය මහසඟරුවනත් මෙහෙණින් වහන්සේලාත් පරිවාර කරගත් ධර්මශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි. අද දවසෙත් මෙත්නෙත් පාමුල මෛත්‍රී ජලයෙන් හදවත් තෙමා ගන්නට බලාපොරොත්තු වන ඔබ හැම දෙනා වෙනුවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ රුවන්වැල්ලෙහි මොරාවත්තේ අංක 155න් ඒ දරණ නිවසෙහි පදිංචි එජ්ජී චමෝද් හේෂාන් කුලසිරි පින්වත් පුතණුවන් සමග පීජී සංජය ඉන්ද්‍රජිත් දසනායක පුතණුවන් කියන දෙපළයි. පින්නැති ඔබ හැම දෙනාටම ඒ සඳහම් දානය ප්‍රධානය කොට ඉන් ලබන උත්තරීතර කුසල සම්පත්තියේ ශක්තිය එම දරුවන් අධිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා අරමුණු කරනවා 2011 වර්ෂයේ 3 වෙනි මාසේ 19 වෙනි දින අභාවයට පත් වුණු ආර් පුංචි නෝනා නමින් යුතු ආදරණීය කිරි අම්මට පින් අනුමෝදන් කරමින් කුලවංශයේ මියගිය හැම දෙනාටම පරලොවින් සංග්‍රහ පිණිස පින්පෙත් පවරාලමින් ප්‍රාප්ති දානමය කුසල ක්‍රියාවක් කරන්නට වගේම ජීවිතයේ පිළිබඳව ඊතා අවිනිශ්චිතතාවයෙන් යුතුව කල්ගෙවන තුන්බියෙන් ඇලලී යන එයින් විශේෂයෙන්ම රෝග බහෙන් ඇලලී යන ලෝකෙට බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ගුණ ආශිර්වාද බලයෙන්ොත් මේ දහම් ශක්තියෙන් සිසිල් වන මේ වාතලයේ ඒ සිසිල ධර්ම බලයේ ඖෂධයක් තේමා කරගෙන ගොඩනැගෙන ශක්තියක් හැටියට මුළු මහත් විශ්වයේ පුරාම දහම් කිරණ දහම් සිසිල බෙදමින් ලංකරවා ලෝකයටම සෙත ශාන්තිය උදාපත් කිරීමත් එම දරුවන් ඇතුළු අප හැම දෙනාගෙම ඒකාය නරමුණයි ප්‍රාර්ථනාවයි. අපේ ජීවිතය ආරක්ෂා කරගත යුතු අංශ ගණනාවක් ලෝතුරා දහම තුළ නිර්දේශ වී තිබෙනවා. එයින් එකක් තමයි කිච්ඡං මච්ඡාන ජීවිතං. මේ ලබාගත් ජීවිතය පවත්වාගෙන යාමේ අසීරු කාර්යය මනුෂ්‍යත්වයේ සුරක්ෂිත වන ආකාරයෙන් ජීවිත ගමනේ බලාපොරොත්තු වන අර්ථ ප්‍රතිලාභ ඉෂ්ට සිද්ධ වන ආකාරයෙන් සංවිධානාත්මකව ගෙන යාමයි එක් පැත්තකින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අරමුණ. අනිත් පැත්තෙන් මේ ජීවිතය නැවත වතාවක් නිවනේ ශාන්තියෙන් මෙපිට සසරට එක් වෙනවා නම් ඒ වටිනාම ආත්ම භාවයේ හැටියට මනුෂ්‍ය ජීවිතයක්ම ලැබමින් කල්යාණ මිත්‍ර ආශ්‍රයයට සිතගත නතු කර ගනිමින් ගමන් කරන්නටත් සතර අපායට වැටෙන ප්‍රවණතාවෙන් මේ සිත ආරක්ෂා කර ගැනීමත් අපේ අරමුණ බවට පත් කරගත යුතුව තිබෙනවා. වාසනාවන්ත පින්නතුනි, වාසනාව සොයා යන මේ ගමනේදී අද අපට එක පැත්තකින් යම්කිසි අවාසනාවන්ත ස්වභාවයකටයි මුහුණ දීමට සිදු වී තිබෙන්නේ. මම කල්පනා කළා
අපේ ජීවිතය නිරෝගී සම්පත්තියෙන් තහවුරු කර ගැනීම සඳහා නිරෝගී සම්පත්තිය ආරක්ෂා කර ගැනීම සඳහා අපට පේනවා පාලක පක්ෂය එවැගේම සමාජයේ වගකිය යුතු රාජ්‍ය නිලධාරීන් උපදේශකවරුන් නිරතුරුව අපට උපදෙස් ලබා දෙනවා අපේ ජීවිතයේ පවත්වා ගත යුත්තේ මේ ව්‍යසනයෙන් අත්මිදීමට නම් කෙබඳු ආකාරයෙන්ද කියන බව. පැවිදි අපේ යුතුකම හැටියට මම කල්පනා කළා පින්නති ඔබට වැටහෙන හැටියට නැවත නැවතත් සිහිකොට හිතේ රැඳෙන හැටියට එක අතකින් ශ්‍රවණය කරලා හිතේ දරාගෙන ක්‍රියාත්මක කරන්න වගේම පින්වත් ඔබ කැමතිනම් ලේඛනයක් බවට පත් කරලා අපේ පිරිසට නැවත නැවත කියවන්නට හදලා දෙන්න තරම් ප්‍රයෝජනවත් ආකාරයට පද්‍ය පන්තියකට අපි මේ වෙලාවේ කළ යුතු පැවැත්ම ගොනු කරලා ධර්මදේශනාව ආරම්භයේම සිහිපත් කළොත් හොඳයි කියලා. අපි මේ කතා කරන්න එතකොට වර්තමානයේ මේ ඇතිව තිබෙන කොරෝනා නම් වෛරසය පරාජයට පත් කිරීම සඳහා අර හැම උපදේශයක්ම ඒකරාශී කරන වඩාත් අපේ මතකේ රඳව ගන්න අපි ක්‍රියාත්මක කළ යුතු පිළිවෙත් සම්ප්‍රදාය කුමක්ද කියන කාරණාවයි. මම ඒ ටික මේ විදිහට පින්වත් ඔබට ඉස්සෙල්ලා පද්‍යයෙන් ඉදිරිපත් කරලා ඊට පස්සේ අපි එකිනෙක අපැහැදිලි වෙනවා වගේ දැනෙනවා නම් තෝරා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ නිර්මාණය මෙහිමයි. වෛරසයෙන් ලොව ඇලලි යද්දේ මෙසේ සතුටක් ලබන්නද ලෝකෙන් අපට කෙසේ මේ වියසනෙන් අපි ගැලවි ගමුද කෙසේ දැනගෙන රකිමු නිසි පිළිවෙත් ක්‍රමය ලෙසේ තමා ගැන මෙන්ම අන් හැම දෙන ගැනද සමලෙස සිතා පතුරාගෙන මෙත් සිතද මුකවඩම් දමා සෝදාගෙන අතද සලකිලිමත් වෙන්න පිළිවෙත් ගැන නිබඳ යම් රෝගයක් වැළඳුන හොත් ඔබේ ගතට පිළියම් යොදන්නට සිතොවෙලේ ගෙන සිතට සැනසුම ලබා දෙන්නට සිටිනායට කටයුතු කළොත් සුවයම සැලසෙයි ඔබට ගෙන්ගෙට ගොසින් දොඩමලු වෙන්න එපා අනුනගෙනිදහසට වැටකඩු බන්දෙනු එපා අඩක් වැළඳුදේ අනුනට දෙන්න එපා පමණට වඩා ලංවේගෙන ඉන්න එපා එලියට ගියොත් යම් කටයුත්තක් පිණිස යමක් ගෙනාවොත් ගේ ඇතුළට විගස එළියෙන් තබා දියනාගෙන ලැබ පහස ඇඳගත් නැඳුම් සෝදාලනු මැනවිගස කිවිසුම් ගියොත් වැලමිට තබමින් මුවට ප්‍රවේශම් වන්න විපතින් මිදෙනා ලෙසට
සෙමක් මතු ඕනොත් සෙමනැගෙන හිකෙල පොල්ලව තුළහාරණ වලක් වෙත දමමින් වසාසෝදාගනු මැනවියත පොදු දේපලක පරිහරණයට ගතොත් අත නොවලහ සෝද ගන්නට ඔබ යෙදෙනු අත අඩුවෙන් ආහාරගෙන වැඩියෙන් වතුර පොවා මේ ගත පවත්වනු සරලව උදයේ හවා ඔබ සිත දිවා රෑ සඳහම් දියර පොවා කල්ගත කරනු සිත මෙත් ගුණයටම නවා පින්නති ඔබ මේ පැදි පෙළෙන් කිව් සියලු කරුණු ක්‍රියාත්මක කරනවා ඇති කියලා හිතෙනවා. නමුත් අපට වැඩිය පුරුදු නැති පිළිවෙත් රටාවක් නිසා සමහර විට මේවා නැවත නැවත අහන්නට සලස්වා දීම කියවන්නට සලස්වා දීම අපේ මිනිස්සුන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා මා කල්පනා කළ නිසායි මේ පද්‍ය කීපය ධර්ම දේශනාවට පූර්විකාවක් හැටියට පූර්වාංගම කොටසක් හැටියට ඉදිරිපත් කරන්න කල්පනා කළේ. මේ වෙලාවේ අපට පුළුවන් යම් සෙත් ශාන්තියක් හැම මොහොතකම හිතේ මුමුණමින් මුළු මහත් ලෝකයටම සුවයක් සැපයක් ශාන්තියක් යහපතක් බවුදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එක මේ විදිහට කෙටි පද්‍යයකින් හුරු පුහුණුනොත් හොඳයි. සියලු සතුන් ලොව සුවපත් වේවා දුකක් බියක් කිසි වෙකුට නොවේවා වෛරසයක් ගත ඇතුළු නොවේවා ආගම දහමට නිතියොමු වේවා නැවත වතාවක් සිහි කරන්නම් සියලු සතුන් ලොව සුවපත් වේවා දුකක් බියක් කෙසේ විටක නොවේවා වෛරසයක් ගත ඇතුළු නොවේවා ආගම දහමට නිතියොමු වේවා මේ මෛත්‍රී චින්තාවෙන් ලෝකයට යම් කිසි ශාන්තියක් තම තමන්ගේ මට්ටමෙන් දැනුගත්කම් ධනවත්කම් දුප්පත්කම් සියල්ල පසෙක තබා අධ්‍යාත්මික මෛත්‍රී චිත්තයම මේ වෙලාවේ ශක්තිමත් කළොත් අපේ අර රතන සූත්‍ර දේශනාවෙන් අපි නිතර ඉස්පතු කොට දක්වන්න උත්සාහ කළා වගේ ලෝකයට යම් සැපයක් ශාන්තියක් උදාපත් කරන්න පින්වත්නි අපට බැරි කමක් නැහැ. පින්වත් ඔබ හැම දෙනාටම අද දවසේ මා කල්පනා කළේ අපි දැන් දීර්ඝ ධර්මදේශනා පෙළක් ක්‍රියාත්මක කළා සුප්පබුද්ධ කුට්ටි සූත්‍රය මුල් කරගෙන. සමහර විට පින්වත් ඔබට දැන් ඒකේ ආරම්භයේ මතකත් නැතුව ඇති. කුද්දක නිකායේ උදානාට්ට කතාවේ තමයි මේ සුප්පබුද්ධ කුට්ටි සූත්‍රය පිළිබඳව මනා විවරණයක් අපට හම්බ වෙන්නේ. අපි මෙතෙක් ඒ සුප්පබුද්ධ කුට්ටි සූත්‍රයෙන් වැඩිපුර කාලයේ ගත කළේ හෝරා ගණනාවක් ධර්මදේශනා ගණනාවක් කැප කළේ සුප්පබුද්ධ කුට්ටේ නම් කුෂ්ඨ රෝගියා දිලිඳු මිනිසයා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වුණු අවස්ථාව තුලින් මතු කරගත්ත තුනුරුවන්ගේ ගුණය පිළිබඳව කරුණු ඉස්පතු කොට දක්වන්නයි. අපි නැවතත් ඒ සූත්‍ර දේශනාව සිහිගැන්වීමක් වශයෙන්ොත් එහි දිගුවක් වශයෙන්ොත් ඉඩකඩ ලැබෙන ආකාරයට ඒ සූත්‍ර දේශනාව සමාප්තිය දැකලා නව සූත්‍ර දේශනාවකට අපේ සිත යොමු කරවීමට අවකාශ සලසා ගන්නා බලාපොරොත්තු වෙනොත් අපි අදත් සුප්පබුද්ධ කුට්ටි සූත්‍රය සිහිපත් කර ගනිමු. දැන් පින්වත් ඔබට මතකයි මා මුලින් සිහිපත් කළ හැටියට සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගය හැදුණු දිලිඳු මිනිසයා
ආහාර ටිකක් සොයා යන ගමනේදී තමයි දෙවුරන් වෙහෙරේ භාග්‍යවතුන් වහන්සේගේ වටා එක්රැස් වුණු භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් දායක දායිකාවෝ විශාල පිරිසක් එතන රැඳලා ඉන්නවා දැකලා කල්පනා කළේ මෙතන මොනවා හරි ආහාරයක් බෙදලා වෙන්න ඇති කියලා. ආහාරයක් ලබා ගන්න එතෙන්ද පැමිණිච්ච සුපබුද්ධ කුට්ටිට අහන්නට ලැබුණා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්ම දේශනාව. භාග්‍යවතුන් වහන්සේගෙත් අවධානයට යොමු වුණා සුපබුද්ධ කුට්ටි කියන මේ අසරණ දිලිඳු මිනිස්සයා. උන්වහන්සේ ධර්ම දේශනා කරන ගමන් බලනවා මේ ධර්ම දේශනාවෙන් වඩාත් ඵලදායී තත්වයක් උදාපත් කරගන්න පුළුවන් පිරිස කොච්චරද. මා ධර්ම දේශනා කළ යුත්තේ කෙබඳු ආකාරයේ කරුණක් තේමා කරගෙනද කියන කරුණ විග්‍රහ කළා. උන්වහන්සේ ආධ්‍යාත්මිකව විග්‍රහ කරගෙන සුපබුද්ධ කුට්ටි අරමුණු කරගෙන උන්වහන්සේ අනුපිළිවෙල දේශනාවක් සිද්ධ කළා. පින්නත් ඔබට අපි අනුපිළිවෙල දේශනාව පිළිබඳව ආරම්භයේදී යමක් මතක් කළා මේ ධර්ම දේශනා පෙළේ. දාන කතා, ශීල කතා, සග්ග කතා, කාමාදීනව කතා ආදී වශයෙන් එකවරම ආභිධම්මික දේශනාවකට යොමු නොවී වඩාත් සරලව යමෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන විදිහට එදිනදා ජීවිතයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදිහට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය ආනුපුබ්බි කතා පිළිවෙල වශයෙන් සංවිධානය කරන්නේ. දාන කතාව තමයි එහි පළවෙනි කාරණාව. පින්වත් ඔබ දන්නවා දස පුණ්‍ය ක්‍රියාවල් විග්‍රහ කරන තැන වුණත් ආරම්භ කරන්නේ දානේ. ඒ වගේම දස පාරමිතාවල වුණත් ආරම්භ කරන්නේ දානේ. ඒ වගේම ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා විස්තර කරන්න ගියත් ආරම්භ කරන්නේ දානේ. දසරාජ ධර්ම වැනි දේවල් ආරම්භ කරන්නේත් දානේ. ඒ නිසා දානේට ප්‍රමුඛතාවයක් ශාසනයේ තියෙනවා. ඒකට හේතුව එකක් අපිට කෙලෙස් වූපසමනය කරන්නට යටපත් කරන්නට හෝ සහමුලින් කෙලෙස් දුරු කරන්නට තියෙන උත්තරීතරම හා සරලම ක්‍රමේ තමයි ප්‍රායෝගික ක්‍රමවේදය තමයි දානේ. භාග්‍යවතුන් වහන්සේ දන් දීමේ ආනිසංස ගැන, දන් දීමේ ක්‍රමපිළිවෙත් ගැන, දන් දීමෙන් කෙලෙස් දමනය වන ආකාරය පිළිබඳව තාම ලස්සන දේශනාවක් මේ වෙලාවේ සුපබුද්ධ කුට්ටිට ඇහෙන්න දේශනා කරනවා. ඊළඟට සීලය පිළිබඳව, ඊළඟට දිව්‍ය ලෝකාදී සම්පත් පිළිබඳව, ඊළඟට කාමයන්ගේ ආදීනව පිළිබඳව ඔහොම දේශනා කරගෙන ගිහිල්ලා නෙක්ඛම්මය කියවත් මේ සංසාරයෙන් නික්මීම පිළිබඳව කරුණු විග්‍රහ කරන තැනට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව ක්‍රමයෙන් දැන් ව්‍යාප්ත කළා. දැන් කවුද මේ විශේෂයෙන් මේ බණ අහගෙන ඉන්නේ? සුපබුද්ධ කුට්ටි. අනිත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ශ්‍රාවක පිරිසත් විශේෂයෙන් අහගෙන ඉන්නවා තමයි. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රධාන අරමුණ බවට පත් වුණේ සුපබුද්ධ කුට්ටි කියන මේ අසරණ අහිංසක දුප්පත් මිනිස්සයා. නමුත් ගතින් දිලිඳු වුණාට මොකද හිතින් සංසාරික ජීවිතේ බොහෝ ධනවත් දේවලුත් කරලා තියෙනවා. ඒකේ සප්තාර්යේ ධනෙන් ධනවත් වෙලා නිවන් දකින්න අවශ්‍ය කරන හේතු සම්පත් ඇතුව ආපු කෙනෙක්. දැන් මේ නෙක්ඛම්මේ පිළිබඳව හේවත් නෙක්ඛම්ම පාරමිතාව පිළිබඳව ධර්මයේ අහගෙන ඉන්නකොට ටිකෙන් ටික හිතේ තියෙන නීවරණ දුරු වෙන්න පටන් ගත්තා. ඒ නීවරණ දුරු වෙනකොට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන හිත භාග්‍යවතුන් වහන්සේ නම් පහකින් අනුමත කරලා තියෙනවා පින්වත්නි. පංච නීවරණ දුරු වෙන හිත. කාමාශාවන් පහ වෙලා හිත නිරෝගී බවට පත්වන එක තමයි පළවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ. මේ සංසාරයෙන් නික්මීමට අවශ්‍ය කරන මූලික ගුණාංගය තමයි පංචකාම සම්පත්තීන්ගෙන් සිත වෙන් කරගන්න අවශ්‍ය කරන ප්‍රවීණතාවය. ඒ ප්‍රවීණතාවය හැදෙන උතුම් සිතට කියනවා කලල චිත්තය කියලා. තව ටිකක් ධර්ම දේශනා කරගෙන යනකොට ඔන්න ව්‍යාපාදේ දුරු වෙන්න පටන් ගන්නවා. පින්නත් ඔබ දන්නවා මේ පංච නීවරණය ගැන. ව්‍යාපාදයෙන් හිත මිදිලා මෛත්‍රියෙන් හිත පිරෙන්න පටන් ගන්නකොට ඒ හිතට කියනවා භාග්‍යවතුන් වහන්සේ මුදු චිත්තය කියලා. තවත් දුරටත් මේ ධර්ම දේශනාව භාග්‍යවතුන් වහන්සේ විවරණය කරගෙන යනවා. උද්දච්ච කුක්කුච්චය පහ වෙලා වික්ෂිප්ත භාවයට පත් වෙලා උදරයට ගමන් කරලා තියෙච්ච හිත, කැමවීමට ගමන් කරලා තියෙච්ච හිත ධර්මයේ පිහිටුවා ගන්න පුළුවන් වෙන තැනට භාග්‍යවතුන් වහන්සේ සිත ඒකාග්‍ර කිරීමට සමත් ආකාරයට ධර්ම කරුණු විවරණය කරනවා. එසේ විවරණය කරන විට උද්දච්ච කුක්කුච්චයත් පහව ගිහිල්ලා විනීවරණ චිත්ත කියලා භාග්‍යවතුන් වහන්සේ හඳුන්වන්නේ ඒ හිතටයි. දැන් උද්දච්ච කුක්කුච්චයත් අවසానයි. දැන් ඔන්න පින්නත් ඔබට නැවත නැවත මතක් කරගන්න පුළුවන් කාමාශාවන් පහ වෙච්ච හිත, නිරෝගී හිත කලල චිත්තේ වශයෙන්ොත්, ව්‍යාපාදයේ මිදිලා මෛත්‍රියෙන් පිරිච්ච හිත මුදු චිත්තේ වශයෙන්ොත්,
ඔගේ මුද්දච්ච කුක්කුච්චේ පහවෙච්ච වික්ෂීප්ත නොවුණු සිත විනීවරණ චිත්ත වශයෙන්ුත් ඔන්න දැන් චිත්තේ කොටස් තුනයි. මොනවද? කලල චිත්තය, මුදු චිත්තය, විනීවරණ චිත්තය. ඊළඟට දැන් තව නීවරණ ධර්ම දෙකක් විතරයිනේ. මොනවද? එකක් තීන මිද්ද, අනිත් එක විචිකිච්ඡා. දැන් තීන මිද්දේ පහ වෙලා සිත ගත දෙකම අලස බවින් මිදිලා නිර්වාණ මාර්ගයට වීරියවන්ත වෙනකොට ආරබ්බ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා පින්වත්ව බහලා තියෙනවා. ආධ්‍යාත්මික නොකම්මැලි බව නැත්තම් අලස බවින් අත්මිදුණු මානසිකත්වයක් දැන් ඇති වෙන්න පටන් ගන්නවා. කෙලෙස් ධර්ම වලට පහර දෙමින් ඉදිරියට යන්න හිත නිතර උනන්දු වෙන ගතියක් ඇති වෙනවා. දැන් භාග්‍යවතුන් වහන්සේ ඒ සිත වෙනුණු ධර්ම දේශනා කරනවා. එතකොට ඒ වගේ හිත ඔසවාගත්ත හිත, ඒ මොන වගේන්ද? තීන මිද්දයන්ගෙන් හෙවත් කම්මැලිකමෙන් ඔසවාගත්ත හිතට කියන්නේ උද්ධග්ග චිත්තය කියලා. දැන් ඒ හතරවෙනි චිත්තයටයි උද්ධග්ග චිත්තය කියවෙතකොට තීන මිද්දේ දුරු වෙන්නේ උද්ධග්ග චිත්තයෙන්. අපි නැවත වතාවක් මේ ගැන මතක් කරනවා. ලියා ගන්න අය කරුණු සටහන් කර ගන්න අයටත් ප්‍රයෝජනවත්. ඒ වගේම විචිකිච්ඡාව කියලා කියන්නේ පස්වෙනි නීවරණයනේ. මනාව ප්‍රතිපත්තියේ පිහිටමින් විචිකිච්ඡාවකින් තොරව ප්‍රතිපත්ති දාමයේ ක්‍රියාත්මක කරන හිතට කියනවා පසන්න චිත්ත කියලා. දැන් පින්වත් ඔබගෙන් මම අහුවොත් නැවත වතාවක් කාමච්ඡන්දය දුරු කරන හිත කලල චිත්තයයි, ව්‍යාපාදේ දුරු කරන හිත මුදු චිත්තයයි, උද්ධච්ච කුක්කුච්චේ දුරු කරන හිත විනීවරණ චිත්තයයි, තීන මිද්දේ දුරු කරන හිත උද්ධග්ග චිත්තයයි, විචිකිච්ඡාව දුරු කරන හිත පසන්න චිත්තයයි. දැන් මේ පංච නීවරණයන්ගෙන් පින්වත්නි හිතක් අත්මිදුනම භාග්‍යවතුන් වහන්සේ උපමා ගණනාවකින් දේශනා කරනවා. මෙන්න මේ විදිහයි පින්වත්නි නීවරණයන්ගෙන් දුර වෙච්ච හිත කොහොමද? නයින් රෝගයෙන් හිර කුටියෙන් මිදිලා දාසත්වයෙන් මිදෙමින් නිදහස ලබලා දුෂ්කර ගමන් යායුතෝ කතරක් ගෙවලා සනසන ලෙසින් සැනසෙනු නිවරණ දුරලා. දැන් කෙනෙකුගේ හිත ඇතුලේ මේ නිවන වසාගත්තු නීවරණ ධර්ම ඉවත් වුණාට පස්සේ හිතට දැන සැනසෙල්ල තමයි ලොකු ණයබරකින් ජීවත් වෙච්ච අවස්ථා ඔබේ ජීවිතේ මතක ඇතිනේ. විශාල ණයක් ඇති එක්කෙනා නිතරම එළියට පහළට යන්නෙත් වයි. කවුරුවත් ගෙදෙට්ට ඇවිල්ලා දොරට තට්ටු කළත් ඔන්න මගෙන් ණය ඉල්ලන්න ණයකාරයෙක් එනවා කියලා ජීවත් වෙන්නේ පුදුම බයෙන්. ඒ වගේම සමහර විට සමාජයට ගිහිල්ලා මුණ දෙන්න බෑ. මම ණයකාරයෙක් නේද කියන ලැජ්ජාශීලී ගතිය හිත ඇතුලේ තියෙන කොටත් මේ ලැජ්ජ බය දෙක නිරන්තරයෙන් ඇතුව ජීවත් වෙන්න සිද්ධ වෙනවනේ පින්වත්නි. ණයකාරයෙකුට ණය ගෙවා ගන්න බැරි වුණොත්. ඉතින් යම් කිසි කෙනෙකුට යම් දවසක තමන්ගේ තීච්ච ලොකු ණය බරෙන් නිදහස් වෙන්න ලැබුණොත් මොනතරම් ලොකු ආධ්‍යාත්මික සැනසෙල්ලක් හිතට දැනේද? ඒ වගේ අත්දැකීම් සමහර විට පින්වත් ඔබ ලබලා ඇති. මේ නීවරණ වලින් දුර වෙච්ච හිතට බොහොම සුළු උපමාවක් මේ මතක් කරන්නේ. මුළු උපමාවක්ම නෙමෙයි, ਸਰව සාධාරණ උපමාවක්ම නෙමෙයි. නමුත් අපට තේරුම් ගන්න පුළුවන් විදිහේ උපමා වලින් භාග්‍යතුන් වහන්සේ මේ කරුණ විග්‍රහ කරන හැටි බලන්න. ඊළඟට යම් කිසි කෙනෙක් දරුණු රෝගයකින් ඇලලී ඉන්නකොට ඔන්න මේ වගේ කාලයකට හරි වටිනවා මේක. දැන් ඔන්න පහුගිය දවස්වල චීනෙන් මේ වෛරසය පහව ගිහිල්ලා දැන් මේ දවසක් දෙකක් තුනක් ගත වුණා. එකම රෝගියෙක්වත් වාර්තා වුණේ නැහැ කියලා මම දැක්කා. චීනේ ඕල්වරසන් නගනවා, කොඩි ඔසවනවා, දඟලනවා, විනෝද වෙනවා. දැන් ඔන්න ආපහු ආරයක් මෙච්චර රෝගීන් ඇතුළත් වෙලා තියෙනවා. ආපහු මෙච්චර රෝගී මරණයටපත් වෙනවා. ඉතින් අපිට වැදගත් වෙන්නේ යම් කිසි අපට යම් දවසක මේ ලංකාවෙන් සපුරා තුරන් වුණා දැන් මේ කොරෝනා වෛරසය කියන ආරංචිය අපට ලැබුණොත් කොච්චර ලොකු සතුටක්ද. දැන් මේ ඉරිදා මේ බණහන වෙලා වෙනකොට ඔබ මොනතරම් මානසික අසහනෙන් කායික අසහනෙන්ද කල්ගත කරන්නේ. අවශ්‍යතා බොහෝමයක් පින්නත් ඔබ පාලනය කරගෙන. ගෙයකින් එළියට යා ගන්න බැරුව මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ වෙන එක ඇත්තයි. පාලක පාලිතයන්ට පින් සිද්ධ වෙන්න ඇති ඇත්තන්ට තව තවත් ලැබෙන්න ඕන. ඇත්තටම බොහෝ වෙලාවට දැන් අද ස්වාමින් වහන්සේලාගේ නායකත්වයෙන් යෝගේම අන්‍යාගමික උතුමන්ගේ නායකත්වයෙන් නැතිබරි ඇත්තන්ට ඇති හැකියාවෙන් යමක් එකතු කරලා මේ වෙලාවේ පින්වත් ඔබ මූණ දීලා තියෙන දුක්ඛදායක තත්ත්වය හා විවිධ අගහිඟකම් පින්වත් ඔබට ඇති. නමුත් නොඑක් අගහිඟකම් ඔබ මේ වෙලාවේ ඉවසන සුළු ස්වභාවයෙන් පුළුවන් උපරිම ආකාරයෙන් දරා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද සුළු
අවශ්‍යතාවයක් කැප කළා වගේ නෙමෙයි අපිට මුළු ජීවිතේම මේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න එළියට බහැලා දඟලලා මේ වෛරස් රෝගේ වැළඳෙන්න සිද්ධ වුණොත් ඒකෙන් ඇති වෙන තත්ත්වය හරි භයානකයිනේ. යම් දවසක අපට සනසුම් සුසුමක් හෙලන්න පුළුවන් වෙන්නේ ලංකාවෙන් විතරක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ඔන්න අපේ ජනපදයට නම් අපේ නගරෙට නම් අපේ දිස්ත්‍රික්කයට නම් තාම එහෙම කිසිම වසංගතයක් නැහැ කියලා මිනිස්සු හරියට සන්තෝෂ වෙනවනේ. එහෙම සන්තෝෂ වෙන්න නරකයි. මොකද හේතුව කවදාවත් නොහිතපු පළාත් වලට තමයි මේ රෝගේ පැතිරිලා ගියේ. ඉතින් ඒ නිසා මේ රෝගය දැනට ගවේෂණ කරගෙන යනවා මේ රෝගී මිනිස්සුන්ගෙන් විතරක් නෙමෙයි රෝගී මිනිස්සුන්ගේ ආශ්‍රයෙන් විතරක් නෙමෙයි මේ මිනිස්සු වාතවලට නිකුත් කරන යම් මේ වාත වේග ධාරාවන් නිසා මතු අනාගතයේ මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ තරමටම පාරිශුද්ධ වෙන එක හරි වැදගත් පින්වත්නි. ඒකයි මා මේ ධර්මදේශනාව ආරම්භයේ මත් වත්පිළිවෙත් ගණනාවක මේ කාරණාව විස්තර කරන්න කල්පනා කළේ. ඒ නිසා යම් දවසක අපිට මුළු ලෝකෙම මේ රෝගේ තුරන් වුණා කියලා මේ වචනේ සැලවුණොත් එදාට මොනතරම් සොම්නසක්. ඒ සොම්නස වඩාත් හොඳින් දැනෙන්නේ අපි මේ දවස්වල විඳිමින් ඉන්න පීඩනකාරී තත්ත්වේ නිසා. ඉතින් රෝගයකින් අත්බිඳුනම දැන් මේ මං කතා කළේ භයානකව ලෝකේ පැතිරලා යන රෝගේ. නමුත් ඔබටත් අත්දැකින් තියෙන ඔබ විවිධ රෝගාබාධවලට ලක් වෙලා සුවපත් වෙලාවට පස්සේ දැන් මා දැක්කා මේ දවස්වල නිරෝධායනයට ලක් වෙච්ච පිරිස් දහස් ගණනින් නැත්නම් 100 ගණනින් සමහර කඳුරු වලින් එළියට ගිහින් පිටත් වෙලා ගෙදර යන ගමන් එක අතකින් ඒ ඇත්තන්ට නිවැරදි විදිහටත් පුදුම කැපවීමකින් තපෝපස්ථාන කරපු සියලු දෙනාටම මුව නොසැහෙනසේ ස්තුති කරමින් ගියා. ඒ වගේම මා දැක්ක සමහර කෙනෙක් සමහර රටකින් ලංකාවට ආපු අයගේ නොමන හැසිරීම් රටාව ගැන ඒ රටේ ඉඳලම ආපු අනිත් අය බොහොම කලකිරීමෙන් යුක්තව කතා කළා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා පින්වත්නි. කොහොම වුණත් යම්කිසි රෝගයකින් යම් සෝයක් ලබාගත්තු කෙනෙකුට දැනෙන සැනසෙල්ල යම් ප්‍රමාණයද ඒ ප්‍රමාණයටම පංච නීවරණයන්ගෙන් හිත මුදවගත්ත කෙනෙකුට පුදුමාකාර සැනසෙල්ලක් දැනෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ වගේම යම්කිසි කෙනෙක් යම්කිසි වරදකට හිර කුටියට ඇතුළු වෙලා හිරගත වෙලා කාලාන්තරයක් අවුරුදු සමහරට කෙනෙක් අවුරුදු 10ක් 15ක් ගත වෙලා ඉඳලා ආවත් අවුරුද්දක් කමාරක් මාසයක් දෙකක් දින ගණනාවක් ගත වෙලා ඒ තුල හිර වෙලා ඉඳලා එළියට ආවත් මොනතරම් සහනයක් ලබනවද? ඒ නිසා දැන් උදාහරණයක් හැටියට ඕන නෑ හිරගත නොවෙච්ච අයට දැන් මේ දවස්වල නිවාස අඩස්සියෙන් ඔබ ගත කරන්න. ඔබට තේරෙනවා ඔන්න දැන් එදින නීති ඉවත් කළා කියනකොටම එළියට බහලා යන්න තියෙන සැනසෙල්ල කොයිතරම් ඇද්ද? ඉතින් ඒ නිසා හිර කුටියේ මිදිලා ආපු කෙනෙකුට ලැබෙන යම් සැනසෙල්ලක්ද මහණෙනි පංච නීවරණ දුරු කරගත්ත කෙනෙකුගේ සැනසෙල්ලට යාන්තම් උපමාවක් හැටියට ඒ කාරණේ දක්වන්න පුළුවන් කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඊළඟට දාසත්වයෙන් කෙනෙකුට මිදෙන්න පුළුවන් නම් දැන් උදාහරණයක් වශයෙන් මට මතක් වෙනවා පුන්නා කියන දාසිය වතුර ගෙන්න යන ගමන් එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැකලා උන්වහන්සේට දාන ටිකක් පිළිගන්නන්න අවශ්‍ය කරන පසුතලය හදාගෙන තමන්ගේ ස්වාමියාට ගිහින් කියනවා ස්වාමිතුමනි ඔබතුමාට ලොකු අර්ථලාභයක් ලබා දෙන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේ නමක් මේ පිණ්ඩපාතේ ටිකක් පිළිගන්න වැඩලා ඉන්නවා. උන්වහන්සේට දාන ටිකක් දෙන්න මට අවස්ථාව දුන්නොත් මම ඔබතුමාට මට කරන්න පුළුවන් උපරිම මෙහෙවර සිද්ධ කරනවා. හොඳයි ඒ අවස්ථාව මට දුන්නොත් ඔබට මම මොනවද කරන්න? ස්වාමීනි මාව දාසත්වයෙන් මුදවන්න. මට එතකොට සිතූ පැතූ පරිද්දෙන් පින්දහම් කරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ දාසත්වයෙන් හිර වෙලා ඉන්න කෙනෙකුට යම් දවසක දාසත්වයෙන් අත්මින්දෙන්න ලැබුණොත් මොනතරම් සනසිල්ලක් දැනෙනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි නීවරණ ධර්ම වලින් දුර වෙච්ච හිතක අයිතිය ලබා ගන්න එකන හරියට මුළු ජීවිතේම අනුන්ට දාසකම් කරන කෙනෙක් දාසත්වයෙන් අත්මින්දුනා වගේ. ඒ වගේම බොහෝම දුර ගමනක් යාන වාහනත් නැතුව සමහරට ගිනියම් වෙච්ච වැලි පොළවේ ගිනියම් වෙච්ච තාර පොළවේ ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා නම් ඒ ගමන ඒ කාන්තාරයෙන් එතර වුණාම මේ අපහසු ගමන අවසන් වුණාම කෙනෙකුට යම් සැනසෙල්ලක්ද දැනෙන්නේ මහණෙනි ඒ බඳු සැනසෙල්ලක් දැනෙනවා මේ පංච නීවරණ ධර්ම දුරු කරගත්ත කෙනෙකුට උපමා පහක් දේශනා කරනවා. ණයෙන් මිදිච්ච කෙනෙකුගේ සුවය වගේ රෝගයෙන් මිදිච්ච කෙනෙකුගේ සුවය වගේ හිර කුටියෙන් මිදිච්ච කෙනෙකුගේ සුවය වගේ දාසත්වයෙන් මිදිච්ච කෙනෙකුගේ සුවය වගේ දුෂ්කර ගමනකින් අවසාන කරපු සැනසෙල්ල ලබාපු කෙනෙකුගේ සතුට වගේ මහණෙනි මේ නීවරණ ධර්මයන් දුරු වෙච්ච හිත. එතකොට දැන් අපිට හිතා ගන්න පුළුවන් බොහෝ දුෂ්කරතා විඳගෙන ආපු මේ සුප්පබුද්ධට
අර නෙක්කම් මේ පිළිබඳව දේශනාව අහගෙන හිටියට පස්සේ මොනතරම් සැනසෙල්ලක් දැනෙන්න ඇද්ද කියලා. පින්වත් ඔබට මා පසුදිනක ධර්ම දේශනා කරනකොට සිහිපත් කළා භාග්‍යවතුන් වහන්සේ මේ නීවරණ ධර්ම දුරු කර ගැනීම සඳහා ක්‍රමවේද ගණනාවක් දේශනා කර තිබෙනවා කියලා. දැන් සුපබුද්ධ කොට්ටියට හේතුභූත වුණේ නීවරණ දුරු කර ගන්නට දහම් මැසීමේ ක්‍රමවේදය. ඊළඟට අපි මිලක්කතිස්ස කියලා එක්තරා වැද්දෙක් මුවෙක් මරන්නට වනාන්තරගත වෙලා පුච්චගෙන මුවා කාලා වතුර පිපාසයෙන් දැඩිව පෙළෙන වෙලාවේ වෙහෙරාරාමයට පැමිණිලා මණ්ඩලාරාමයට ඇවිල්ලා කලගෙඩි 10ක් තියෙනවා 10 දිහාම බැලුවම වතුර බිඳුවක්වත් නැහැ පන්සලේ හාමුදුරුවන්ට බැන බැන ඉන්න ගමන් චුල්ලපිණ්ඩපාතක තිස්ස හාමුදුරුවෝ එළියට ඇවිල්ලා බලනවා කාටද මේ කෑ ගහන්නේ කවුද කෑ ගහන්නේ බලපුවාම මේ මිලක්කතිස්ස කියන වැද්දයි මේ කෑ ගහන්නේ ඇයි කෑ ගහන්නේ කලගෙඩි වල වතුර නැහැ කියලා උන්වහන්සේ කලගෙඩි වල ළඟට ගිහින් බලනවා වතුර පිරීලා තියෙනවා බලන්න පාප කර්මික මහත දැන් උන්වහන්සේ කියනවා මේ වතුර පිරීලා තියෙනවානේ මට පේන්නේ එහෙනම් මගේ අද්දකට වක් කරන්න දැන් උන්වහන්සේ කලගෙඩි 10ම සවලා දෝතට වතුර දැම්මත් මුළු අතට වතුර දානකොට රත් වෙච්ච කබලට වතුර දැම්ම ඔගේ කොහොම වාෂ්පේලා ගියා. හාමුදුරුවෝ අහන ඔබ මොකද්ද කරව පාප කර්මය? මිලක්කතිස්ස වැද්දා කියනවා මම සතෙක් මරලා මස් කෑවා. එහෙමද? බලපං එක විපාකයේ කොච්චර දරුණුද කියලා විපාකයේ දරුණු බව කියලා විස්තර කළාම මේ ඇත්ත පැවිදි වෙන කතාව මම ඔබට මතක් කළා. අපේ බවුන් පැලස්සේ සිද්ධ කළ සජීවී වැඩසටහන තුලයි මම මේ ධර්ම කාරණේ ඔබට විවරණය කළේ මතක ඇති කියලා හිතනවා. අන්තිමට පැවිද්දට පැමිණිච්ච මේ මිලක්කතිස්ස කියන හාමුදුරුවෝ වද්දූර පුරමින් විදර්ශනාව වඩමින් පංච නීවරණ දුරු කරගෙන ඒ උතුම් ආධ්‍යාත්මික සුවය ලබා ගත්තා කියලා දේශනා. ඒ වගේම පින්වත්නි සමහර කෙනෙකුට ග්‍රන්ථ දොහරේ පුරමින් ඒ කියන්නේ ත්‍රිපිටක ධර්මය අසාගෙන ධර්ම රැස් කරගනිමින් ඒ වගේම සමහරට පොතපත කියවමින් ධර්ම රැස් කරගනිමින් විදර්ශනා වැඩුවොත් ඒ උත්තමයන්ටත් පුළුවන් මහරහත් බව ලබන්න. ඒක තවත් නීවරණ දුරු කරගෙන නිවන් දකින්න පුළුවන් එක ක්‍රමයක්. මම ඒකට එක උදාහරණයක් මතක් කරන්න. මලියදේව කියලා මහරහතන් වහන්සේ නමක් පින්වත් ඔබ අහලා තියෙනවා. අපි කතා කරන්නේ ලංකාවේ හිටිය අවසන් රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ කියලා. නමුත් බණ පොත එහෙම එකක් නැහැ. උන්වහන්සේ ග්‍රන්ථාගත කරුණුවටත් ලත් වෙච්ච රහතන් වහන්සේලා අතර අවසන් රහතන් වහන්සේ කියලා සිහිපත් කරගත්තට කමක් නැහැ. දැන් උන්වහන්සේ කලල කියන ග්‍රාමයේ මණ්ඩලාරාම කියන විහාරයේ තමයි ධර්මය ඉගෙන ගත්තේ. උන්වහන්සේ විදර්ශනා වඩන්නත් කටයුතු කරනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නවා විතරක් නෙමෙයි භාවනාත් කරගන්නවා. අපි දැනුම ගොඩක් රැස් කරනවා මිසක් ඒක ආධ්‍යාත්මික භාවනා ක්‍රමයට යොදාගෙන ඒ ක්‍රියාත්මක භාවයෙන් යුක්තව ප්‍රතිඵල දකින්න ආධ්‍යාත්මික පරිවර්තනයක් නෙපින්වත්නි නීවරණ වලින් හිත දුරු කරගෙන කෙලෙස් ධර්ම දුරු කරගෙන නිවන් දකින්නවා කියන්නේ. ඒ නිසා ඒ தത്വයට හිතපත් කර නොගත්තොත් කොයිතරම් දැනුම තිබුණත් පින්වත් ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේ දැනුමම අගය කරන්නේ නැහැ. පොටිල කියන භික්ෂුව ත්‍රිපිටක ධර්මයෙන් පිළිබඳව පරිණත දැක්මක් තිබුණා. නමුත් උන්වහන්සේ අධ්‍යාත්මිකව ධර්මය දැකලා තිබුණේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේට කියන්නේ හිස් පොටිල කියලා. අපි ධර්මයේ දේශනා කරන්න දන්නවා ධර්මයේ පිළිබඳව කරුණු බොහොමයක් අපේ මතකයේ රැඳිලා තියෙනවා. ඒක හැබෑව. සූත්‍ර දේශනා අටුවා ටීකා ටිප්පණී ඇතුව කරුණු විග්‍රහ කරන්න පුළුවන්. නමුත් මාර්ගඵලයක අයිතිය මා ලබා ගත්තායි කියන කාරණාව බොහෝම අතලොස්සක් දෙනකොට විතරයි කියන්න පුළුවන්. නමුත් ඒ නියම ශ්‍රාවකයගේ ලක්ෂණ නියම උගත බාහු සත්‍යංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ. ඒ කෙලෙස් ධර්ම දුරු කර ගැනීමෙන් ලැබෙන ආධ්‍යාත්මික විනයත් මනා ශික්ෂණයත් ත්‍රිශික්ෂාවන්ගෙන් නැති වෙන ශික්ෂණයත් උපදවා ගත්තොත් තමයි පින්වත්නි ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව දැනුගත්කම මුළුමනින්ම නැතත් දැනගත්තේ ටිකක් වී නමුදු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එය ක්‍රියාත්මක කිරීමෙන් ලැබෙන උතුම් අධ්‍යාත්මික සුවය ලැබලා තියෙනවා නම් මහණෙනි මා අගය කරන්නේ අයයි. ඉතින් දැන් මේ මලියදේව හාමුදුරුවෝ විදර්ශනාවටත් කටයුතු කරන අතරේදී එක්තරා උවැසියක් මුණ ගැහුණා උන්වහන්සේට. පුත්‍ර ස්නේහ උපදවලා උවැසිය බොහෝම ආදරෙන් උන්වහන්සේට අපෝපස්ථාන කළ මතක් කළා ඔබ වහන්සේ ග්‍රන්ථ කර්මය කරන කාලේ. ඒ කියන්නේ ශිල්පී ඉගෙන ගන්න කාලේ. අපි අද නම් පින්වත් ඔබට මේ මහා පින්කම කරගන්න පුළුවන්. ශිල්පී ඉගෙන ගන්න පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නවානේ. උන්වහන්සේලාට ශිල්පී ඉගෙන ගන්න ඕන කරන පහසුකම්. පොතපත වේවා, සිවුරු පිරිකර වේවා, උන්වහන්සේලාට අවශ්‍ය කරන වෙන මොනවා හරි අධ්‍යාපනයට හිතකර දේවල් වේවා උන්වහන්සේලාට ළඟා කර දීමෙන් කැපකරු දායකත්වයක් දැරීමෙන් පින්නත් ඔබට මේ නිර්වාණගාමී මාර්ගයට එකතු කරගන්න පුළුවන් පින් උපදවන්න පුළුවන් තවත් එක පින්කමක්. ඒක අද සංවිධානාත්මක මට්ටමෙන්ම
අපේ ශාසනය තුළ ක්‍රියාත්මක. නමුත් ඔබට පෞද්ගලික වුණත් ඒක ඔබට කවුරුවත් ලෝකයේ දැනගත්තේ නැතුවට කමක් නැහැ. ශිල්පී ඉගෙන ගන්නා හාමුදුරුවෝ අතර ඉන්නවා බොහොම දුප්පත් හාමුදුරුවරු. සමහරට අම්මට තාත්තට ඒ වගේ සමහරට පැවිදි කරපු ගුරුවරයාට අවශ්‍ය විහිදමක් ඒ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා වෙනුවෙන් කරන්න බෑ. ඒත් අතරමට දිලිඳෝයි. ඉතින් උන්වහන්සේලාට අවශ්‍ය කරන පොතපත වෙනත් මොන හරි අප උපකාරයක් සිවුරක් පිරිකරක් උන්වහන්සේලාට සමහර විට පාවහන් යුවලක් ඔබට පූජා කරන්න. එහෙම නැත්නම් මාසයකට ඔබ වෙන් කරගත්ත හිතාගත්ත බරපැන පූජා කළ පුංචි ස්වාමීන් වහන්සේලාට ශක්තියක් ලබා දුන්නොත් උන්වහන්සේලාට ග්‍රන්ථ කර්මය කරන්න ඒක පින්වත් ඔබට ලොකු පින්කමක්. තම තමන්ට ධර්මය ඉගෙන ගන්නට අවස්ථාව නැතුව වෙන්නට පුළුවන්. නමුත් ධර්මය ඉගෙන ගන්නා කෙනෙකුට උපකාර කිරීම පින්වත්නි මහත්ඵලයි මහානිසංසයි. පින්වත් ඔබ දන්නවා ධර්ම දානය සියලු දාන අතර ශ්‍රේෂ්ඨයි නම් මේ ධර්ම දේශනාවක මූල්‍යමය දායකත්වයේ දැරීම පමණක් නෙමෙයි. ධර්ම දේශනාවක් ඉගෙන කියා ගන්නා වූ නැත්නම් ධර්මයේ ඉගෙන කියා ගන්නා වූ යමෙකුට යම් උපකාරයක් කරනවද? යමෙකුට යම් දන්හෙන්දක් දන් වේලක් දෙනවද? ඒත්තන්ට ඒ උතුම් වූ ආනිසංසයෙන් යම් කිසි මට්ටමකට මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය කරන නීවරණ ප්‍රහාණය කිරීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් දැන් මේ උවැසිය නිරන්තරයෙන්ම දම්පිනුවත් මුන්වහන්සේ හැමදාම වචන දෙකයි බණ කියනකොට කියන්නේ. මොකද්ද? සුවපත් වේවා දුකින් මිදේවා. හැමදාම මාස 3-4ක වේලක් කාලයක් දන් දීලා තියෙනවා. ඒ උවැසියට අහන්න ලැබෙන්නේ සුවපත් වේවා දුකින් මිදේවා. උන්වහන්සේ ඒ ටික ප්‍රකාශ කළා ගිහිල්ලා ගොඩක් බණ කියන්නේ නැහැ. එතකොට වචන දෙකයි. මොකද්ද? සුවපත් වේවා දුකින් මිදේවා. මේක හරිය වටින වචන දෙකක්. ඒකයි මම මේක නැවතත් අවධාරණය කළේ. දැන් උන්වහන්සේ ග්‍රන්ථකරණයත් කරමින් වස්තුම් මාසයේ විදර්ශනාවත් වඩමින් උතුම් වූ රහත් ඵලයට පත් වුණා. ඉතින් උන්වහන්සේත් එක්ක වැඩ හිටපු සද්දි විහාරයක භික්ෂුන් වහන්සේලා නැත්නම් එක විහාරයේ වාසය කරපු භික්ෂුන් වහන්සේලා දැනගත්තා උන්වහන්සේ ග්‍රන්ථ කර්මයේ නැත්නම් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ දැනුමෙනුත් බොහෝම පාරප්‍රාප්තයි. උන්වහන්සේ විදර්ශනා වඩලා යම්කිසි අධ්‍යාත්මික ඵලයකටත් පැමිණලා තියෙන්නේ කියලා ධර්ම සාකච්ඡාදී කරනකොට අනිත් ස්වාමීන් වහන්සේලාට පැහැදිලි වුණා. දැන් උන්වහන්සේලා ආරාධනා කරන්නේ අනේ අපේ හැඳුරනේ ඔබ වහන්සේලා අප උපස්ථාන කරපු අහවල් වැසියටත් අහවල් ගම්මානේ ගම්වැසියන්ටත් අපේ ගමේ ගම්වැසියන්ටත් අපටත් ඔබ වහන්සේ ධර්මයේ දැකලා ලබාගත් ශක්තියෙන් අපට ධර්ම දේශනාවක් කරන්න. දැන් උන්වහන්සේ බාරගත්. දැන් උන්වහන්සේලා හැමතැනම පණිවිඩය ඇරියා. අහවල් දවසේ මලියදේව මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඉතින් අර උවැසියට මහරහතන් වහන්සේ කියන වචනේ එච්චර හුරු නෑ. මොකද හේතුව හැමදාම තමන් පුත්‍ර ස්නේහයෙන් මලියදේව හාමුදුරුවෝ කියන හැඟීමෙන් කටයුතු කළා මිසක රහතන් වහන්සේ කියන හැඟීමක් තිබුණ නැති නිසා. කොහොම වුණත් දැන් මේ මලියදේව මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන බව උවැසියටත් පණිවිඩයක් ලැබුණා. උවැසිය කියනවා අර හාමුදුරුවන්ට අනේ අපේ හාමුදුරනේ විහිළු කරන්න එපා. මොකද හැමදාම මේ දැන් 3 මාසයක් දන් දුන්නා. උන්වහන්සේ දන්නේ පද දෙකයි. සුවපත් වේවා දුකින් මිදේවා. වෙන කවදාවත් එකම බණයක්වත් දේශනා කරන්නේ නැති ඔබ වහන්සේලා ඒ හාමුදුරුවෝ ගැන කියලා මට විහිළු කරනවා ඔය. නෑ උපස්කම එන්නකෝ බණහන්න. උන්වහන්සේ මාතෘකා කළේ පින්වත්නි ධර්ම දේශනාවට දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ. මේ තුලින් උන්වහන්සේ විවරණය කළා පහන් වනතුරු සුවපත් වේවා දුකින් මිදේවා කියන මේ පද දෙකට අර්ථ නිරූපණයක් ඉදිරිපත් කළා. දැන් පින්වත් ඔබට මේ පද දෙක හොඳට හුරුයි. දැන් ඔබට නීවරණ දුරු කරගන්නත් යම්කිසි රහත් ඵලයකට පැමිණෙන්නත් මේ මෛත්‍රී භාවනාව බ්‍රහ්ම ලෝකයේ උපදින තැනින් නවත්තන්න නෙමෙයි. ඊට වඩා එහාට ගෙනියන්න විදර්ශනාවට හරව ගන්න පුළුවන්කම තියෙනවා. බලන්න දැන් පින්වත් ඔබ කියනවා මම නිදුක් වෙම්වා ලෞකික වශයෙන් හැබෑව. මේ යුගයේදී ඔබට යම් දුකක් ඇද්ද රෝග නිසා හටගත්ත දුකක් ඇද්ද ඒකෙන් මිදෙන්නට අදිෂ්ඨාන කරන එක හොඳයි. හැබැයි බුදු ගුණයක් කරමුණු කරගන්න ඕන ඒකට. ඖෂධයක් තිබිලා ඕනේ යම් කිසි සුවපත් භාවයක් ලබන්න. එතකොට බුදු ගුණ ඖෂධයක් කරගෙන අනන්ත බුදු ගුණ බලයෙන් අරහං බුදු ගුණ බලයෙන් මම නිදුක් වෙම්වා මම නිරෝග වෙම්වා මම සුවපත් වෙම්වා මම දුකින් මිදෙම්වා මම නිවන් දකිම්වා කියන්න පුළුවන්. එයින් මම නිවන් දකිම්වා කියන එක අතෑරලා පින්නොත් ඔබට පුළුවන් නම් මෛත්‍රී වඩා ගන්න මම නිදුක් වෙම්වා නිරෝග වෙම්වා සුවපත් වෙම්වා ඒක ලෞකික මට්ටමින් යම්කිසි ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් අර්ථයක් දෙනවා. නමුත් ලෝකෝත්තර මට්ටමට මේ සිත යොමු කරගත්තට පස්සේ පින්වත්නි
නිදුක්මෙන්වා කියන වචනය මම නිදුක්මෙන්වා කියන වචනය බොහොම ගැඹුරින් විග්‍රහ කරලා බලන්න තියෙන එකක්. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සම්මුතියේදී මම කියලා කෙනෙක් ඉන්නවා. ඒ නිසා සම්මුති භාවනාවේදී මෛත්‍රී භාවනාව ගන්නකොට මම නිදුක්මෙන්වා කියන එක හැබෑව. නමුත් විදර්ශනාවට හැරලා බැලුවම මම කියලා කෙනෙක් නැත කියන පරමාර්ථ අවබෝධය අපට එනවා. එතකොට මේ යම්කිසි කෙනෙක් මමත්වය පිළිබඳව යම්කිසි ගැඹුරු අවබෝධයක් ඇතුව මේ මම නොවෙයි වෙනන් කිසිවෙකුත් නොවෙයි කියන මේ තැනට තමන්ගේ හිත ගෙනල්ලා තමන් කවුද කියන කාරණාව මනාව තේරුම් අරගත්තොත් අන්න ඒත් මම කියන පුද්ගලයා පිළිබඳවත් බොහෝ දේවල් කල්පනා කරලා තමයි මම කියන වචනය සම්මුති වශයෙන් පවතින වචනයක් පමණක් බවත් පරමාර්ථ වශයෙන් මම තුල මමයි කියා කෙනෙක් ග්‍රහණය කිරීමට හෝ පිළිගැනීමට නොමැති බවත් තේරුම් ගන්නවා. නිදුක් වෙම්වා කියලා කියන්නේ දුක සදහට නිවෙම්වා කියන එකයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ පරමාර්ථ තත්ත්වය වඩාත් පැහැදිලි කරගන්න තියෙන හොඳ තැනක් තමයි වෙනවත්නේ දුක්ඛේ පතිට්ඨිතා ලෝක මහණෙනි ලෝකයේ දුක මත පතිත වෙලා තියෙන දෙයක්. එතකොට ලෝකයේ දුක මත තියෙන දෙයක් නම් ලෝකයේ තුල රැඳිලා ඉන්න අපට නිදුක් බවක් කොයින්ද? භාග්‍යවතුන් වහන්සේගේ පරමාර්ථ ධර්මය අනුවයි මම මේ විග්‍රහ කරන්නේ. මාළිදේව මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාව එහෙමයි දේශනා වුණේ. ඒ නිසා නිදුක් වෙම්වා කියන වචනය දුක සදහට නිවෙම්වා කියන කාරණාවයි. අදහසයි තියෙන්නේ. දුක සදහට නිවෙන මාර්ගය ඊළඟට විස්තර කළා උන්වහන්සේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි දුක සදහට නිවෙන මාර්ගය. දැන් පින්වත් ඔබ දන්නවා අපි පැවිදි වෙන්නේ ගිහි ඔබ සිල් සමාදන් වෙන්න ඕනේ කරන්නේ මේ අරමුණ හිතේ මුල් කරගෙන. කී දෙනෙක් නම් මේ වාක්‍ය සිහි කරලා හිතලා සිල් සමාදන් වෙනවද කියන එක ප්‍රශ්නයක්. සබ්බ දුක්ඛ නිස්සරණ සච්චි කරණත්තහය. ඉදන් මේ සීලං සමාදියාමි. අපට පුළුවන් වෙන්න ඕන මේ සීල් සමාදන් වෙනකොට අදිෂ්ඨාන කරන්න හෝ වාචික විදිරිපත් කරන්න. සිතින් හෝ අඩු ගන්න මෙනෙහි කරන්න මම මේ සීල් සමාදන් වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නිස්සරණය කිරීමටයි. එතන කතා කරන්නේ නිදුක් වීමටයි කියන එකයි. මොන නිදුක් වීමද? පරමාර්ථ වශයෙන් හෙවත් ලෝකෝත්තර වශයෙන් නිදුක් වීමයි. එමත් නැත්නම් ලෞකික සියලු දුක් වලින් නිදහස් වීමයි. සබ්බ දුක්ඛ නිස්සරණ සච්චි කරණත්තාය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු දාට බාර්ගඵල නිවනින් හිත නිවි ගිය දාටයි පින්වත්නි මම නිදුක් වෙම්වා කියන මේ මමත්වයේ තුල පිහිටාගෙන තමයි මේ නිදුක් බව ඇති කර ගන්න ඕන. මේ සංසාරික ජීවිතයෙන් සාමුලින් සමුගත දවසට ඇති වෙන නිදුක් භාවයේ ගැනයි භාග්‍යවතුන් වහන්සේ එතකොට මේ දේශනා කරන්නේ. ඒතර අපි මෛත්‍රී භාවනාව වඩනකොටත් මේ දෙආකාරයෙන්ම වඩන්න පුරුදු වෙමු. මම නිදුක් වෙම්වා මම නිරෝග වෙම්වා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ පින්වත්නි අනිත් පැත්තෙන් මේ ලෞකිකව නිරෝගී වේවා කියලා කියන එක හැබෑවා. එහෙම බලාපොරොත්තුවක් අපි ළඟ තියෙනවා. ඒ වගේ නිරෝගී සම්පත්තියට යම්කිසි ශාන්තියකොත් මේ ධර්ම බලය තුල ලැබෙනවා. ඒක හැබෑවා. නමුත් මෙන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සදාකාලික නිරෝගීකමක් අපිට කොයින්ද? jigaccha parama roga කියන වචනේ ගත්තත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. බඩගින්න කවදාවත් නිවල ඉවර කරන්න බැරි රෝගයනේ. ඉතින් මේක රහත් තුනක් තියෙනවානේ ලෞකික වශයෙන් නම් එහෙනම් ඒ රෝගී භාවයේ රහතන් වහන්සේටත් ආහාර ඕන. නිරෝධ සමාපත්තියට සමවැදිරත් බලන්න දවස් 7ක් ගිය තැන නිරෝධ සමාපත්තියෙන් සමවැදිර නැගිටලත් පළවෙනියෙන්ම ආහාර ටික හොයන්න. පැන් ටික හොයන්න. ඒ නිසා මේ නිරෝග භාවය කියන එකෙන් පින්වත්නි අදිෂ්ඨාන කරන්නේ ලෞකික නිරෝගී භාවය ගැන නෙමෙයි ලෝකෝත්තර නිරෝගී භාවයයි. ඒ නිසා පහන් වනතුරු මේ ගැඹුරු අර්ථය නිරූපණය වන ආකාරයෙන් නිර්වාණ මාර්ගයට හිත නැමී යන ආකාරයෙන් සුවපත් වේවා දුකින් මිදේවා එවැගේම නිවන් දකින්වා කියන ප්‍රාර්ථනාවෙන් තමයි පාන්දර මේ මෛත්‍රී පද ධර්මදේශනාවේ පද කීපය අවසන් කළේ. කල්පනා කරනවා මගේ පුතා මා වෙනුවෙන්ම තමයි මෙතෙක්කල් සුවපත් වේවා දුකින් මිදේවා ඒ උත්තමාවට පුළුවන්කම තිබුණේ ශ්‍රද්ධා චරිතයක් හැටියට සෝවාන් මාර්ගයට පත් වෙන්නයි. ඒ නිසා ඒ උත්තමාව ඒ ධර්මදේශනාව වල සෝවාන් බවට පත් වුණා. ඒ වගේම තවත් කතා ප්‍රවෘත්තියක් හැටියට මේ ග්‍රන්ථ දෝරේ පුරමින් නීවරණ ධර්ම දුරු කරලා නිවන් දකින්න පුළුවන් කියන කාරණේට මම මතක් වෙච්ච නිසා සිහිපත් කළොත් හොඳයි. ඒ මහ විහාරයේම තව හිටියා තිස්ස භූති කියලා භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ විනය තමයි අධ්‍යයනය කළේ. දවසක් පිණ්ඩපාතේ හැසිරෙන ගමන් එක්තරා ස්ත්‍රියක් දැකලා උන්වහන්සේට ඒ ස්ත්‍රිය පිළිබඳව ලෝභ හිතක් පහළ වුණා. උන්වහන්සේ කල්පනා කරනවා පියවරක්වත් මම මෙතනින් ඉදිරියට යන්නේ නැහැ. උපස්ථායක
වශයෙන් පිටුපසින්ගේ භික්ෂුවට පාත්‍රයේ කැඳ ටික දීලා කියනවා මේ විතර්කය මා හතර අපාය හෙළන එකක් මට පහළ වුණා විතර්ක චේතනාවක් කාම විතර්කය ඒ නිසා මේ විතර්කය අවසන් වනතුරු මම පැමිණෙන්නේ නැහැ කියලා ගුරුවරයාට දැනුවත් කරන්නයි කියලා ගුරුවරයාට කියන්නේ කිව්වා මට එක රෝගයක් වැළඳිලා තියෙන ඒ රෝගය මගහැර ගන්න පුළුවන් වුණොත් මම එනවා එහෙම නැත්නම් ඔබ වහන්සේ විනය දේශනා කරද්දී උදේ කාලේ මා අපේක්ෂා නොකර විනය දේශනා කරන්න. ඒකෙන් අදහස් කරන්නේ පින්වත්නි එක පන්සලක භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් 7-8 නමක් එයින් එකතැන් වෙලා රෝගීව යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුව ළඟට ගිහිල්ලා අර නිරෝගී භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටින්න ඕන අපි විනය දේශනාව කරනවා විනය පොහොය සීමාවේ ඔබ වහන්සේගේ අවසරය අපිට ලැබෙන්න ඕන අනුමැතිය ලැබෙන්න ඕන කියලා. ඒකයි කිව්වේ ගුරුවරයාට මාව අතෑරලා මා ගැන නොසලකා මගේ අවසර ලැබුණ බව හිතලා විනය දේශනාව කරන්න කියලා. ඉස්සර පන්සල් වල හැමදාම මේ විනය දේශනාව එතකොට සිද්ධ කරලා තියෙනවා. දැන් ගුරුවරයා ඒක පිළි අරගෙන බොහෝම වීරියෙන් මගේ ශිෂ්‍යයාට තමන්ගේ රෝගය සුවපත් කරගන්න ලැබේවා කියලා උන්වහන්සේ අදිෂ්ඨානත් කළා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මට තනියම බෑ මේ කෙලෙෂය දුරු කරන්න මේ ලෝභ හිත කාන්තාව පිළිබඳ ඇතිවෙච්ච හිත දුරු කරන්න. ඒ නිසා මම යන්න ඕන මම බොහොම ගෞරවයෙන් සැලකන භික්ෂුන් වහන්සේ නමක් ගුරුවරයෙක් හැටියට වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. මලේ වාසී මහා සංඝරක්කිත හාමුදුරුවෝ කියලා උන්වහන්සේ වෙතට ගිහිල්ලා මම ධර්මයේ විනය නැවත ඉගෙනගෙන කමටහන් ලබා ගන්න ඕන කියලා උන්වහන්සේ වෙත වැඩම කළා. වැඩම කරලා ඇද්දෙමට පැලෑටියක් මුලට වෙලා උන්වහන්සේගෙන් කර්මස්ථානයක් ලබා ගත්තා. රාග චරිතයට මම ඇහුවොත් පින්වත් ඔබ භාවනාව පිළිබඳව යම් අවබෝධයක් ඇතියි මේ බණ අහනෝ. රාගසිත පහළ වුණොත් ඒ රාගසිත දුරු කර ගැනීම සඳහා බුදුහාමුදුරුවෝ භාවිතා කරන්න කියලා වදාළේ අසුබ කර්මස්ථානය. මේ අසුබ කර්මස්ථානය මෙනෙහි කරලා උන්වහන්සේ උදේ පොහොය සීමාවට භික්ෂුන් වහන්සේලා දැන් මේ අද දහවලේ පිණ්ඩපාතේ වඩින ගමන් ගුරුවරයාට පණිවිඩය ඇරියේ හෙට උදේ මාව නොසලකා හැර ඔබ වහන්සේලා විනය දේශනාව කරන්න කියලා. නමුත් උන්වහන්සේ පහන් වන විට මහරහත් බවට පත් වුණා. තම ගුරුවරයා වෙත පැමිණිලා කිව්වා ස්වාමීනි දැන් මාවත් ඇතුළත් කරලා විනය දේශනාව කරන්න. දැන් ඔබට මම මේ කතා කළේ ග්‍රන්ථ දෝරේ පුරන ගමන් නීවරණ යටපත් කරගන්න කටයුතු කරන්න පුළුවන් කියන කාරණයට තවත් එක සාධකයක්. මේ වගේ සාධක ගණනාවක් පින්වත්නි දහම් පොතේ විස්තර වෙනවා. ඉතින් දැන් මේ සුප්පබුද්ධ කුටි නීවරණ ධර්ම දුරු කරලා සාමුක්කාංශික දේශනාව අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ආධ්‍යාත්මික පසුබිම ඇති කරගත්තා. මොකද්ද සාමුක්කාංශික දේශනාව කියන්නේ? සාමුක්කාංශික දේශනාව කියනකට අර්ථ කීපයක් බණපොතේ උගන්වනවා පින්වත්. එක අර්ථයක් තමයි තමන් උසස් බවට පත් වනවා කියන අර්ථය. භාව උසස් බවට පත් කරන්නේ සාමුක්කාංශික දේශනාවයි. තව අර්ථයක් තමයි තමා විසින්ම ඔසවා ගත යුතුයි කියන අර්ථය. තව අර්ථයක් තමයි තමා තුළම හටගත් ඥානය කියන තේරුම. තව අදහසක් තමයි තමාම දකිනා ලද කියන තේරුම. තව තේරුමක් තමයි අන්‍යයන්ට අසාධාරණ වූ යන තේරුම. මේ පද පහෙන්ම කෙටියෙන් විස්තර කරන්නේ මොකක්ද කියලා ඇහුවොත් මේ ධර්මය තමා විසින්ම දැක තමා විසින්ම අවබෝධ කරගත යුතු ධර්ම කොටහසක් නිසා සාමුක්කාංශික දේශනාව කියලා කියනවා. ආයෙත් මං ඇහුවොත් සාමුක්කාංශික දේශනාව කියන්නේ මොකක්ද කියලා පින්නත් ඔබට හොඳ උත්තරයක් දැන් දෙන්න පුළුවන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය දේශනාව. ඒ චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳවත් පින්වත්නි නිකම්ම දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ මාර්ග ආර්ය සත්‍ය කියලා විස්තර කරන්නේ නැතුව විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාව අනුප්‍රභේද 4 බැගින් අනුප්‍රභේද 4 බැගින් 16 බෙදාරම් කොට මේ චතුරාර්ය සත්‍ය මේ සුප්පබුද්ධ කුට්ටියට දැන් දේශනා කරනවා. උන්වහන්සේ දුක්ඛ සත්‍ය විස්තර කරනවා. දුක්ඛ සත්‍ය තුලින් පින්වත් ඔබ දන්නවා දුකෙහි ස්වභාවය විස්තර කරන්නේ. ඒ දුකේ ස්වභාවය පියවර 4කින් පැහැදිලි කරනවා. එකක් පීලනාර්ථයෙන් දුක නම් වේ කියලා දුක්ඛ සත්‍ය පැහැදිලි කරනවා. පීලනාර්ථය කියලා කියන්නේ දුක කියන්නේ මොකද්ද? සිතෙහි ගතෙහි පෙළෙන බවක් ඇද්ද? ඒ පෙළෙන බව දුකයි කියලා භාග්‍යවතුන් වහන්සේ දුක පිළිබඳ විවරණය ඉදිරිපත් කරනවා. තවදුරටත් විස්තර කරනවා යම් දුකක් ඇද්ද ඒ දුක සංකතාර්ථයෙහිලා දුක නම් වේ. ඒ කියන්නේ යම් හේතුවකින් හටගත් නිසා පින්වත්නි දුක්ඛ සත්‍ය නමින් හඳුන්වනවා කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඊළඟට දුක්ඛ සත්‍යයේ තියෙන ඊළඟ දේ තමයි සංතාපාර්ථයෙන් දුක්ඛ සත්‍ය නම් වේ. ඒ කිව්වේ හිතයි ගතයි දෙකම දවන තවන ස්වභාවය දුක්ඛාරිය සත්‍යයි. 4 වෙනි පියවර වශයෙන් විස්තර කරනවා
විපරිණාමාර්ථය නිසා දුක්ඛ සත්‍ය නම් වේ. වෙනස් වෙන සුළු බව නිසා දුක්ඛ සත්‍ය නම් වේ කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. අපි ඉදිරියට මේ පිළිබඳව දේශනාව පුළුල් කිරීමේ බලාපොරොත්තුව හිතේ ඇතිව චතුරාර්ය සත්‍ය හෙවත් සාමුක්කාංශික දේශනාව දේශනා කරලා එදා සුප්පබුද්ධ කුට්ටි කියන මේ උත්තමයාට ලබා ගන්න පුළුවන් වුණු උසස් තත්ත්වයේ ලබා ගන්න භාග්‍යවතුන් වහන්සේ මඟ පාදා වදාලා අපි එතෙන් පටන් ඊළඟ දේශනාවට කරුණු සම්බන්ධ කරන බලාපොරොත්තු ඇතුව පින්වත් ඔබ හැම දිනාටම මේ උත්තරීතර කුසල සම්පත්තිය අනන්තානුභවයෙන් නීවන ධර්ම දුරු කරගන්නත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආධ්‍යාත්මික ධර්ම පූර්ණණය කරගන්නටත් ග්‍රන්ථ දෝරේ පිරීමෙන් වේවා වතාවත් සම්පූර්ණ කිරීමෙන් වේවා දුතාංග ධර්ම යම් කිසි කෙනෙක් පුරන්න කල්පනා කරන දුතාංග ධර්ම පිරීමෙන් වේවා එවැගේම යම් ධ්‍යානලාභීන් බවට පත් වෙලා කෙලෙස් ධර්මයට පත් කර ගන්න අපේක්ෂා කරනවා නම් ඒ තුලින් වේවා එවැගේම විදර්ශනා ධර්ම වඩන්න බලාපොරොත්තු වෙනවා නම් විදර්ශනා වැඩිමෙන් වේවා කෙලෙස් ධර්ම දුරු කර ගැනීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය හැමදෙනාටම පහළ වේවා ලබාගත් මේ ජීවිතය තුළ පරම ශාන්ත නිර්මල නිබ්බාන ධාතුෙහි සැනසීම සඳහා මේ ධර්ම දේශනාවත් යම් උපකාරාත්මක දේශනාවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ පිළිබඳව ආරම්භයේ සිහිපත් කළා. රුවන්වැල්ල මොරාවත් අංක 155න් ඒ නිවසේ පදිංචි එජ්ජී චමෝද් හේෂාන් කුලසිරි පින්වත් පුතණුවන් සහ පීජී සංජය ඉන්ද්‍රේ දසනායක කියන පුතණුවන් කියන මේ දරු දෙපළ මොරාවත්තකම පදිංචි සිටි 2011 තුනයි 19 වෙනි දින අභාවයට පත් වුණු ආර් පුංචි නෝන ආදරණීය කිරි අම්මාට පින් අනුමෝදන් කරමින් පවුලේ මේ ගිය හැමට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන බව සිහිපත් කළා. අපටත් නිදුක් නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරමින් මුළු මහත් ලෝකයේම මේ කොරෝනා වෛරසයෙන් අත්මුදවා ගැනීමට මේ උතුම් දහම් සිසිල හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරනවා. අපද ඔබ දෙසේම ප්‍රාර්ථනා කටයුතුයි මේ ධර්ම දේශනාවලට සිත්ගත් යොමු කිරීමෙන් පින්වත් ඔබ යම්කිසි ධර්ම මානසිකාරයක් උපදවා ගත්තා සත්‍යවාදී නම් ඒ සත්‍යවාදී ධර්ම මානසිකාරයේ අනන්ත ශක්තියෙන් මේ මුළු මහත් විශ්වයම නිදුක් නිරෝගී භාවයට ගෙනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය හැම හදවතකම පහළ වේවා. පරම සුන්දර ලෞතුරා අමා නිවනින් සැනසීමට මේ සියලු පින්කම් බුදු පාමුල පාරමිතාවන්ම වේවා කියලා අධිෂ්ඨාන කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. ඉරිදා මෙත්නෙත් පාමුලේ පළමු පැය ධර්මානුශාසනාව නිමාවට පත්වන්නේ අපි කෙටි විරාමයක් ලබාගෙන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව නැවත ඉරිදා මෙත්නෙත් පාමුලේ ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙන ඇතෙක් රැඳෙන්න නෙත් සමග මෙත්නෙත් පාමුල සමග. මෙත්නෙත් පාමුල. හොඳයි අපි නැවත මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ අද දවසේදීත් ධර්ම දේශනාව තුළ සුප්පබුද්ධ කුට්ටි සූත්‍රයේ තුළ මම හිතන්නේ දීර්ඝ කාලයක් දේශනාව පවත්වාගෙන ආවා. මම හිතන්නේ මේ මට හිතුණු දේ තමයි කොයි කාලටත් ගැලපෙනවා මේ සූත්‍ර දේශනා. බලන්න ඒ තුල සමාජයට දෙන පණිවිඩයේ නීවරණ ධර්මයන් එක්ක අපි කොච්චර දේවල් ඉගෙන ගන්නවද කියලා. දැන් සමහරු හිතන් ඉන්නවා භාවනාවේදී තමයි නීවරණ අවශ්‍යම වෙන්නේ කියලා. නෑ, මට හිතෙන්නේ මේ කාරණා ඇහෙනකොට නීවරණ කියන එක අපේ ජීවිතේට හැමදේම මොන ආකාරයෙන් හෝ බලපාලා තිබෙනවා. අපි ඒ පිළිබඳ අවධානයක් යොමු නොකිරීම තමයි ප්‍රශ්න වෙලා තිබෙන්නේ. මේ වගේ රෝගී තත්ත්වයන් එක්ක වසංගතයන් එක්ක රෝගී තත්ත්වයේ ලෝක පුරා පැතිර යද්දී මිනිසුන්ට මරණය කියන සංඥාව ලැබෙනකොට මිනිසුන්ගේ හිතේ මේ කාරණා කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති වේවි. ඒ නිසා හොඳ අවස්ථාවක් සාකච්ඡාව ආරම්භ කරන්නටත් එයම මාතෘකා කරගන්න නැත්නම් මේ පවතින වාතාවරණයම මාතෘකා කරගන්න ඒ සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව බොහොම ගෞරවයෙන් නැවත වාරයක් මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. හාමුදුරනේ මට හිතෙනවා
දැන් ලෝකයේ දිහා බලනකොට මරණය කියන බීතිකාව මිනිස්සුන්ට තදින් දැනිච්ච අවස්ථාවක් අපි මේ වර්තමාන සමාජයේ අත්විඳින කොරෝනා වෛරසයත් එක්ක. මොකද දැන් අපි දැක සුනාමිය ආවා, ඒ වගේ නොඑක ව්‍යසනයන් ආවා. ලෝකයට 2020 වගේ වෙනකොට ලෝක විනාශය සිදු වෙනවා කියලා යම් අනාවැකි තිබුණා. මේ වගේ දේවල් එක්ක හිතේ මේවා යම් ආකාරයකට තිබුණාට ඕවා ඔහොම කිව්වට වෙයිද? ඔය දියුණු ලෝකයට කාටද පුළුවන් අභියෝග කරන්න? එතකොට ඕනෑම අභියෝගයක් ජය ගන්න අපිට හැකියාවක් තියෙනවා. මෙහෙම අභිමාණයෙන් කතා කරපු තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා අභිමාණයෙන් කතා කරපු මිනිස්සු හිටපු ලෝකෙට ස්වභාව ධර්මයේ දෙන අපූර්ව පණිවිඩයක්. මම උඹලට ජීවත් වෙන්න දුන්න ඔක්සිජන් නැති කරමින් උඹලා හැසිරෙන විදිය හොඳ නෑ. මං ඒකට මේ වගේ දඬුවමක් උඹලට දෙනවා කියන පණිවිඩයනේ මේ දෙන්නේ අපේ හැමෝටම. ඇත්තටම ලෝකේ විටින් විට මේ වගේ තත්ත්වයන් එන්නට ඇති. කොහොම නමුත් මේ අපිට හොඳ හැම් බලන්න. දැන් අපි කියන්නේ කොරෝනා වෛරසයෙන් මීයන් ප්‍රමාණය වැඩි වෙනකොට හිතට තදින් ආවේගයක් දුකක් දැනෙනවා, සංවේදී භාවයක් ඇති වෙනවා, රෝගී වෙනකොට ඒ බය ඇති වෙනවා. ඒ එක්ක හොඳ පැත්තකුත් අපිට පෙන්වනවා. ලෝකෙට ආදරය කරපල්ලා, ස්වභාව ධර්මයට ආදරය කරපල්ලා, අපේ ක්‍රමවේද, අපේ සංස්කෘතිය මත පදනම් වුණු අපේ ආචාර සමාචාර ක්‍රමවේදයන්, එතකොට අපේ හික්මීම, අපේ විනය, එතකොට ඔබ වහන්සේ යුතුයකම් වගකීම් පිළිබඳව සහ මේ ආශ්‍රිතව ඔබ වහන්සේ නිර්මාණය කරපු පද්‍ය සංග්‍රහයත් එක්ක බලනකොට මේවා අපේ සමාජයේ තිබුණු දේවල්. ඒ නිසා නැවත ස්වභාව ධර්මය විසින් මිනිස්සයා මිනිසුන්ගේ මනස උසස් කරගන්නට හැකි පුද්ගලයා කියන මේ මිනිසයාට හොඳ පාඩමක් මේ දීලා තියෙනවා. පින්වත් ඔබ හැම කායිකවත් මානසිකවත් නිරෝගී වේවා කියන ප්‍රාර්ථනාව හද තුල දරාගෙන නැවතත් මේ ධර්ම සාකච්ඡාව වෙත ආශිර්වාදාත්මකව එකතු වෙන මොහොත අපි මේ මිනිසා කියන සත්වයා සමාජ සත්වයක් වගේම පාරිසරික සත්වයක්. එතකොට දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තම අපේ රටේ අලියැත්තුන්ට නිදහසේ හැසිරෙන්නට ඉඩකඩ තිබුණේ වනාන්තරය. අද වනාන්තරය තුළ මිනිස් වාසය ආරම්භ වෙලා තියෙන නිසා මිනිස්සුන්ට අලියැත්තුන්ගෙන් ඇතිවෙන පීඩාවල් වළක්වන්න හැකියාවක් නැහැ. මොකද ඔවුන් අපෙන් පලිගන්නවා අපට අයිති වාස භූමි උඹලා විසින් ග්‍රහණය කරලා. එනිසා අපට ආහාර පාන ගන්න තීච්ච තැන නුඹලා අයිති කරගෙන ඉන්නවා නම් නුඹලගේ ආහාර පාන තමයි අපිට ඊළඟට බුක්තියට ලබා ගන්න වෙන්නේ කියන කාරණාව අලියැද්දුම අපට පණිවිඩයක් වශයෙන් උගන්වනවා කියලා මට හිතෙනවා. එහෙමයි. ඒ වගේම මේ පරිසරය කියන එක මිනිසා ජීවත් කරන එකක්. එතකොට මිනිසා පරිසරයේ ජීවත් කරවන්න උත්සාහ කරන්නේ නැත්නම්, පරිසරයට අනුගතව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නැත්නම්, පරිසරයේ විසින් අපට පාඩම් උගන්වනවා කියන එක අතිශයින්ම ගැළපෙන කාරණාවක් පුතා ඔබ මතක් කළේ. පතිරූප දේශවාසෝච අපට ජීවත් වෙන්න තියෙච්ච සුදුසු පරිසරය පතිරූප දේශවාසයේ අප විසින්ම අහිමි කිරීම කරන කොටගෙන අපට පරිසරයේ විසින් දෙන ඉහළම දඬුවම තමයි මරණ දණ්ඩනය. දැන් අද මරණ දණ්ඩනය ලබා දෙන තැනට මේ පරිසරයේ විසම භාවයට පත් උනේ ස්වභාවිකව නෙවෙයි. පරිසරයට වින කටින මිනිස්සු නිසා පරිසරය දැන් අද අපට වින කටිනවා. ඒක තමයි සැබෑ තත්ත්වය. අපි මේ ටික අවබෝධ කරගත්තොත් පරිසරයට නැවත අපි හිතකාමී වෙන්න ක්‍රියාත්මක වුණොත්. ඔකෙන් පරිසර දූෂණයෙන් මිනිසා වැළකීලා හිටියොත්. දැන් පහුගිය දවස්වල මම අහගෙන චීනයේ සියලුම කර්මාන්තශාලා වසා තිබෙනවා. එතකොට පරිසර දූෂණය දැන් අඩු වෙලා තියෙන නිසා ඔවුන්ගේ ඔක්සිජන් ධාරිතාව නැවත ඉහළ මට්ටමකට මතුවෙමින් තියෙන බව ඔවුන් සමාජ වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම මේ ආයේ කාලයකට පිපුන් නැති මල් චීන තැන් තැන්වල පිපිලා තියෙනවා. පිපිලා තියෙනවා කියලා මමත් අහගෙන කියන ප්‍රවෘත්ති වලට ඉතින් ඒ කිව්වේ පරිසරයට අපි වින කරලා තියෙන නිසා පරිසරයට අපිට හිතවසවන්න දෙන්න බැරි වුණා. ඒ නිසා පරිසරයේ විශේෂව අපට එරෙහිව. ඒ නිසා දැන් නැවත අපිට සිද්ධ වෙනවා මේ පුරාණ ක්‍රමවේද නැවත ඉගෙනගෙන පුරාණ ක්‍රමවේදවලට මූලිකත්වය ලබා දෙමින් අඩුම ගානේ භාග්‍යවතුන් වහන්සේ පවා දේශනා කරනවා ජලයට කෙල ගහන්න එපා. ඒකෙන් ජලයේ දූෂණය වෙනවා කියන එකනේ. එතකොට බලන්න ජලයට කර්මාන්ත ශාලාවලින් කොච්චර අපද්‍රව්‍ය නිකුත් වෙනවද? එතකොට ඒවා පොළවට උරා ගන්නවා. එතකොට පොළවේ තියෙන රසායනික ස්වභාවය ඇති වෙන වෙනස් වීම කරන කොටගෙන මිනිස්සුන්ට ආපහුවාරයක් ඒ පෘථිවි තලයේ හදන කියන දේවල් සියල්ල තුලින්ම එළවලු පැලයක් හැදුනත් එහෙමයි. ඒවා කාබනික දේවල් වලින් හැදෙන ඒවා නෙමෙයි. අපි එහෙම හිතුවට නමුත් අපිට වසවිස තමයි ගන්න වෙලා තියෙන්නේ. ඒ වාගේ ප්‍රතිඵල තමයි හැම පැත්තෙම අපට මේ අද අත්විඳින්න සිද්ධ වෙලා තියෙන. ඒ නිසා අපි නැවත වතාවක් සදාචාරාත්මක වශයෙන් ගත්තත් පරිසරයට ගෞරව කරමින්
ජලයට ගෞරව කරමින් ගහකොළවට ගෞරව කරමින් ඇලදොල ගංගාවට ගෞරව කරමින් කොටින්ම ස්වභාවික සියලු වස්තුන්කට ගෞරව කරමින් ජීවත් වුණොත් තමයි අපිට නැවත ජීවිතයක් ලැබෙන්නේ. නැත්නම් අපේ ජීවිතේ පරිසරය විසින් ගිලගනු ලබනවා. ඒ කියන්නේ අපේ හන්ද දැන් පරිසරය ස්වභාව ධර්මය කියන්නේ මේ අපි කතා කරන බුද්ධ ධර්මයේම තමයි. එතකොට මේ හේතුඵලවාදය තමයි අපිට මේ පේන්නේ නේද? ඔය දැන් බලන්න මිනිහෙකුගේ ජීවිතේට තියෙන ආස්වාදනීයම තැන කොතනද කියලා කිව්වොත් අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාගාරගතෝවා. එහෙමයි. එතකොට මේ අරඤ්‍යගත ස්වභාවය කොයිතරම් අධ්‍යාත්මික ප්‍රවර්ධනයට හේතුභූත වෙනවද? ඒ කියන්නේ අපි අද කොහෙද අපිට අරඤ්‍යගතෝවා කිව්වොත් අරන්නේ තියෙනවද? වනාන්තර තියෙනවද අපිට ජීවත් වෙන්න? ඔක්කොම වනාන්තර හෙලිපෙහෙලි කරලා වාසභූමි බවට පත් කරලා. ඉතින් ඒවැ විපාක වශයෙන් ජලය හිඟ වෙනවා. ජලය හිඟ වෙනකොට අනිකුත් හැමදේම ජලය මත ක්‍රියාත්මක වෙනවා. මේක තීරණය වෙනවා. එහෙමයි. මිනිසුන්ගේ රෝග පීඩාදී බහුල වෙනවා. දැන් මිනිස්සු වතුර පොතක් බොන්න නැතුව කොයිතරම් දුෂ්කරතා විඳිනවද මේ තරම් ඇලදොල ගංගාවගෙන් ශාස්ත්‍රීය විදිහට ශ්‍රී ලංකාව ගැන ගත්තත් අද මිනිස්සු 70 ගණන් යනවා වතුර ටිකක් සොයාගෙන. එහෙම. ඒ වගේම හමුදු දැන් අපි දකිනවා අපේ රටේ ඒ කියන්නේ අපේ ඒ කාලේ ඉඳලා පැවතාපු ක්‍රමවේදයන් වෙනස් වීමත් ඇතැම් වෙලාවකට අපිට මේ වෙලාවේ තදින් බලපාලා තියෙනවා. දැන් අපි වත්තේ පිටියේ මොන හරි දෙයක් හිටෝගෙන ඒවා ආහාරයට ගන්න පුරුදුණු જાතියක්නේ. අපි කඩෙම්ම හැමදේම අරගෙන මේ කන්න බොන්න පුරුදුලා හිටියේ නැහැ. හැබැයි අද වර්තමාන සමාජය වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා අපි කඩෙම්ම මොන හරි දෙයක් ගෙනහල්ලා කන මට්ටමට පත් වෙලා හිටියා. දැන් මේ වගේ අවස්ථාවක තදින් මේක දැනෙන වෙති මිනිස්සුන්ට අපි පරණ අපේ රටාවට හුරු වෙලා හිටියනම් අපි මෙච්චර අසරණ වෙන්නේ නැහැ කියලා. මොකද ග්‍රාමීය මට්ටමේ ඇත ගම්දනව් වලට ගියාම අපි දකින තාමත් යම් තරමකට හොය රැකෙන නිසා ඔවුන් මෙතරම්ම අපහසුතාවයට මේ කොළඹ ගම්පහ කළුතර මේ තදාසන්න ප්‍රදේශයේ අත්වෙන පීඩාව ඒ තරම්ම ඔවුන් පත් වෙලා නැහැ කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. දැන් අද බලන්න කොස් ගහ කපලා ගේ හදාගත්ත මිනිහා කොස්ලියෙන් ලෑලි ටික ඉරාගත්තු කොස්ලියෙන් යටලිය දාගත්ත මිනිහා අද ඒ ගේ ඇතුලේ ඉන්නේ බඩගින්නේ නම් උන්ටද මතක් වෙනවා තියන්නේ අපේ අර කොස් ගහ තිබුණා නම් අද පොලොස් ගෙඩියක්වත් අම්මගෙන කන්න පුළුවන්. අපේ කියලා જાතියකින්. ඒ සියල්ල නැති වෙච්ච එක කවුරුත් විශ්ින් කරපු දෙයක් නෙමෙයි. පරිසරය විශ්ින් කරපුවා නෙමෙයි. පරිසරයට අප විශ්ින් කරපු හානිදායක දේවල් වලට අපි විපාකම තමයි මේ විඳින්නේ. ඉතින් අපි අර කියන්න බෑ එහෙම නමුත් අපිට මෙහෙම වෙන්න ඕන. මෙහෙම උනේ නැත්නම් අපේ ජාතිය මනුෂ්‍ය වර්ගය කියන ආයේ පාඩම් කවදාවත් ඉගෙන ගන්න නැහැ. දැන් මේක සිද්ධ වීමත් එක්ක හොඳ පැති ගොඩක් තියෙන මිනිස්සු කොච්චර ජීවිතෙන් පාඩම් ඉගෙන ගත්තද මරණය කොතනද කියන කාරණාව අපි කොයිතරම් බණ කිව්වත් දහරාජ මහන්තාච ඒ බාලා ඒච පණ්ඩිතා කිව්වට මේ මරණය බාලයන්ටයි වැඩිහිටියන්ටයි උගතුන්ටයි නූගතුන්ටයි බලවතුන්ටයි ධනවතුන්ටයි පාලකයන්ටයි පාලිතයන්ටයි සියල්ලන්ට සමානයි කිව්වට අපි පිළිගත්තේ නැහනේ. අපට ඒක පිළිගන්න අතවනන හොඳ දහම් පණිවිඩයක් මේකේ නැද්ද? අනිවාර්යෙන්. සහ දැන් අපි මට එලිසබෙත් රජිනගේ කාර්යාලය පවා කොරෝනා වෛරස් රෝගී හම්බුණා නම් අනිත් අය ගැන කියනු කවරේද? සහ අපේ හමුදුරනේ දැන් මට මේ පහුගිය සතියේ පිටරට ඉඳලා අපේ හිතවත්තු කිහිප දෙනෙක් කතා කළා. වුන් කිව්වේ මේ අනේ ලංකාව කොච්චර හොඳද කියලා. යුරෝපයෙන් දැන් නම් ඈත් වෙන්න හොඳ කාලේ ඇවිල්ලා වගේ කියලා. ඒ කියන්නේ අපේ රට ගැන ලොකු ගෞරවයක් තියෙනවා සහ අපේ රට ගැන ආරක්ෂිත බවක් ඔවුන්ගේ හිතේ ඇති වෙනවා. අපි තුල උනත් දැන් අපේ රෝගීන් වාර්තා වුණාට ඔවුන් යම් තරමකට පාලනය කරගෙන ආරක්ෂා කරගෙන ඉන්න ක්‍රමවේදයක් වර්තමාන රජය විසින් සහ සෞඛ්‍ය අංශ විසින් ඒ වගේම යුද හමුදාව ඇතුළු පොලිසිය ඇතුළු සියලුම ආරක්ෂක අංශ විසින් සහ නිලධාරීන් විසින් ඇති කරලා තිබෙනවා. ඒ කොහොම නමුත් මේ රටේ හැම තැනක අපි දකිනවා හැම විහෙර විහාරස්ථානයක මේ දවස්වල පිරිසූත්‍ර දේශනා සජ්ජායනා කරනවා. ඒ තුලත් මහා ශක්තියක් ගැබ් වෙලා ඇති සහ ශක්තිය මුදා හැරෙනවා ඇති මේ රටට. ඒ වගේම අපි දන්න හැම කෙනෙක්ටම මේ රටේ තිබෙන උතුම්ම රත්න ඒ කියන්නේ තෙරුවන් පිළිබඳව ලොකු ගෞරවයක් ඇති වෙලා තිබෙන යුගයක්. ඒ නිසා මේ අපි හැමදේම කියපු කාරණා නැවත නැවත අපේ ආරක්ෂාව පිණිසම දැන් මේ වෙන විටත් හේතු වෙලා ඇති කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද ඒ පිටරට ඉන්න මිනිස්සු එහෙම කතා කරලා කියන්නේ ලංකාවේ පිටරට ඉන්න මිනිස්සු එහෙම කතා කරලා කියනවා කියන්නේ ඔවුන්ට තදින් මේක හොඳට හිතට වැදිලා තියෙන අවස්ථාවක්. ඔව් ඇත්තෙන්ම අපි දැන් මේ උදාහරණයක් වශයෙන් මේ ධර්ම දේශනාව පටිගත කරන මේ වෙලාවේ වෙන විට ලංකාවේ කොරෝනා රෝගීන් 100 ඉක්මවා ගිය වෙලාව සටහන් වෙලා තියෙනවා. එහෙමයි. ලෝකේ වෙනත් රටක මේක වුණා නම් මරණ සංඛ්‍යාවත් අඩුම ගානේ 20ක් 25ක්වත් වෙනවා. අපේ වාසනාව කොච්චරද කියනවනම් තවම මේ වසංගතය නිසා එක්කෙනෙකුවත් මරමුවටපත් නොවෙච්ච එක ආශ්චර්යජනක දෙයක් හැටියට මම නම් කල්පනා කරන්නේ. එහෙමයි. ඉදිරි කාලෙදිත් එසේම වෙන්නට කියලා අදිෂ්ඨාන කරනවා. ඒකෙන් පළමු කොරෝනා රෝගියා සුවපත් වෙලා ගෙදර ගියා. එහෙමයි. ඒ වගේම නිරෝධායනටපත් වෙච්ච බොහෝ දෙනා රජයේත් ඒ වගේම විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවෙත් කරන මේ අනන්ත අප්‍රමාණ කැපවීම නිසා
ඒ අයට නැවත ජීවිතය ලැබුණා. එතකොට ඒ කැපවීම නිසා පමණක් නෙමෙයි මං හිතන්නේ මේ ජීවිතය ලැබීම හා මේ තත්ත්වය මේ අයුරින් පාලනය කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙන රත්නත්‍රයේ අනන්ත ගුණ සූවිසි ගුණානුභව බලය මේ කාල සීමාව තුළ විශ්වයට දළදා මාලිගාවෙන් පටන් අරගත්තාම අටම ස්ථාන 16ම ස්ථාන වලින් පටන් ගත්තාම ලංකාවේ සෑම වෙහෙර විහාරස්ථානයකම වගේම ලංකාවේ හැම නිවසකම මේ රතන සූත්‍රාන්ත දේශනාවේ ශක්තිය මේ විශ්වයට ඇතුළු කරනවා. එහෙමයි. පමණක් නෙවෙයි මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන හොඳ තියෙන්නේ කොමනාගමේද කාලංගද කියන කාරණාව වැදගත් වෙන්නේ. හොඳ කුමක්ද? මේකට මේ වෙලාවේ ලැබෙන ප්‍රතිකර්මයේ රතන සූත්‍රාන්ත දේශනාවේ පිරිත් දේශනාවේ ලොකු බලයක් ලබා ගැනීම නිසා ඒක තේරුම් ගත්තෝ සමහර ඉස්ලාම් භක්තිකයන් සමහර කිතුණු භක්තිකයන් පිරිත් නූල් මගෙන් ඉල්ලුවා. පිරිත් පැන් තියනවද කියලා මගෙන් අහුවා. ඒගොල්ලන්ට පිරිත් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මම කිව්වා පටිගත කරු පිරිත් තියනවා ගන්නවට තරම්. මේ ඇඳුරු නීති ඉවත් කළාම ඒ වගේ පිරිත්පත්තියක් අරගෙන ගෙදර දාන්න. ඒගොල්ලන්ට ගෙදර කියන්න ඔබත් ඒකත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් නම් පිරිත් පතක් අරගෙන කියන්න. ඒගොල්ලන්ට පාලි භාෂාව ටිකක් උච්චාරණය කරන්න අමාරුයි කියලා කිව්වා. ඒක හැබැයි මං අඩු ගන්න රේඩියෝ එක ළඟ හරි පැන් වීදුරුවක් තියලා තුන්නෝ කරපු නූල් කෑල්ලක් තියලා ගෙදරට ආරක්ෂාව සලස ගන්න. ඕගොල්ලොත් පැන් ටිකක් පානය කරන්න. දැන් මෙහි සතියක් රතන සූත්‍ර දේශනා කළා. සූත්‍රාන්ත අන්තයේදී ඒ පිරිත් මේ මුළු භූමියටම එහුවා. ඉහළ දැම්මා. එතකොට දැන් දජග්ග සූත්‍ර දේශනාව නැවත ආරම්භ කළා. ඒ වගේම මහා බොජ්ජංග සූත්‍ර දේශනාව මහා මුගලන් හඳුරු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හා බුදුහාමුදුරුවෝ වැනි උත්තමයන්ට පවා ශාන්තිය ලබා දුන්නා නම් බොජ්ජංග සූත්‍ර දේශනාව වලින් අපට රතන සූත්‍රයේ මෙලිලා ඉන්න ඕනේ නැහැ. මේ රතන සූත්‍රය කියලා කිව්වහම අපි ඒ සූත්‍රයට විතරක් ලඝු කොට මේ ආශිර්වාදයේ කෙටි කරන්න ඕන නැහැ. මොකද ඒ වගේම බලගත් තවත් සූත්‍ර දේශනා තියෙනවා. විශේෂයෙන්ම ඔය බොජ්ජංග සූත්‍ර දේශනාවල මහා කස්සපත්තේර බොජ්ජංගය, මොග්ගල්ලානත්තේර බොජ්ජංගය, මහා චුන්දත්තේර බොජ්ජංගය වැනි බොජ්ජංග දේශනා භාවිතයටත් අනිවාර්යයෙන්ම අපි යොමු විය යුතුමයි. මම හිතන්නේ මේ සූත්‍ර දේශනාවත් ඉතාම වැදගත්. ඔබ වහන්සේම කිව නෙත් රේඩියෝවේදී පිරිත් වෙනස් වෙනකොට දැන් සන්ධ්‍යාවේදී අපේ පහන් කන්ද ආශිර්වාද පූජාවේ පිරිත් සූත්‍ර දේශනා අපි තරමක් වෙනස් කළා රත්න සූත්‍රයට සමගාමීව. එහිදී ඔබ වහන්සේගෙන්ම විමසා සිටියා අපේ හැමදෙරනේ මොකද්ද මේ වෙලාවේ අපි අපේ ජන සමාජයට ලං කළ යුතු පිරිත් සූත්‍ර දේශනා කියලා ඔබ වහන්සේ සිහිපත් කරපු දේශනා අන්තර්ගත කරලා තමයි පහන් කන්ද ආශිර්වාද පූජාව සන්ධ්‍යාවේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුල අපි නොහිතන ආශිර්වාදයක් අපිට ලැබෙනවා. අපේ ජන සමාජයෙන් අපිට ඒ පිළිබඳ පණිවිඩය ලැබෙනවා. මම හිතන්නේ ඔබ වහන්සේලා අත්දැකීම් තුල ඔබ වහන්සේලා ධර්මයේ පිළිබඳව තිබෙන පරිශීලනය කරලා තිබෙන ප්‍රමාණය මත මේ දක්වන්නා වූ ප්‍රතිචාරය තුල ඒ සමාජගත කිරීමේ යුතුයකම වගකීම අපි නොපිරිහෙලා ඉටු කරන නිසා පහන් කන්දේ ආශිර්වාද පූජාව ලබන්නට ප්‍රිය ඔබට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන සෑම දිනකම සවස් 6ට පහන් කන්ද ආශිර්වාද පූජාව ශ්‍රවණය කරන්න. එතකොට අපි අහමුදුරෝ කියනවා වගේ පිරිත් පැන් එකක් ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ අඟ තියන්න, තුන් නූල් කරපු නූලක් පිරිත් නූලක් ඔබේ ඒ ගුවන්විදුලි යන්ත්‍රයේ ගාව පැන් බඳුන බහ ආසන්නයේ තබා ඔබේ ආශිර්වාදය ඔබේ ජීවිතයට එක් කරගන්න. අනිත් අයට ඒ ආශිර්වාදය ලබා දෙන්නේ එතනින් නවතින්නත් එපා. පුළුවන් හැමදෙනාම එකතු වෙලා මේ සූත්‍ර දේශනා ඔබත් සජ්ජායනා කරන්න. ඒ තුළ ඔබට ඔබේ ජීවිතයට මහා ආශිර්වාදයක් ලැබේවි. අපේ හැමදෙරකෝ ඇනවුම් පිරිත හොඳයි, ඊටාම හොඳයි. බොජ්ජංග සූත්‍ර දේශනාව ඉතා හොඳයි. රතන සූත්‍ර දේශනාව ඉතාමත්ම හොඳයි. මේ අවස්ථාවේ මේ වගේ ඔබ වහන්සේ දුන්නු පණිවිඩය තමයි අපි මේ වන විට ජාතිය නාලිකාව විදියට සමාජගත කරලා තියෙන්නේ. විශේෂයෙන් මට කෙටි අවස්ථාවක් දෙන්න. එහෙමයි අපේ හැමදෙරකෝ. පිරුවානා පොත් වහන්සේගේ අග තියෙනවා බොජ්ජංග පිරිතේ හාස්කම් කියලා වෙනමම බොජ්ජංග පිරිතෙන් උපුටාගත්ත කරුණු කීපයක්. ඒ දේශනාව මේ වෙලාවේ ඉතාමත්ම අවශ්‍යයි. හැම කෙනෙක්ම ඒක සොයලා සජ්ජායනා කරන්න පුරුදු වෙන්න. පුළුවන් නම් අර කෝගේ අපේ net fm ගුවන්විදුලි හරහාත් මේක ප්‍රකාශ කරන එක හරි වටිනවා. එහෙමයි. බොජ්ජංගා සති සංඛාතෝ ධම්මාන විජයෝ තථා විරියං පීති පස්සද්දී බොජ්ජංගාච තථා පරේ කියලා තමයි ඒ පිරිතේ හාස්කම් කියන එකේ සත්‍ය බොජ්ජංග ධර්ම සංක්ෂිප්ත කරලා දේශනා කරලා ඉදිරිපත් කරන්නේ. ඒ දේශනාව තුළ නිරතුරුවම අන්තර්ගතයි දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භය කියන ගාථාවට එනකම්මම හුඟක් වටිනා ගාථා කීපයක් තියෙනවා. ගාථා ප්‍රධාන වශයෙන්ම ගාථා තියෙන ප්‍රධාන ගාථා වශයෙන් දෙකයි. නමුත් එක ගාථාවක් මම මතක් කරන්නම්. මේකේ තියෙන වටිනාකම කියන්න පහීනා තේච ආබාධා තින්න නම්පි මහේසිනං මහග්ගතං කිලේසාච පත්තහනුප්පත්ති ධම්මතා ඒතේන සත්‍යවජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා යන් දුන්නිමිත්තං කියන ගාථාවේ ඒකට එකතු කරනවා. ඉතින් ওই විදිහට සම්මෝදිත්වා චාබාධා තම්හා උට්ඨාසිතහනසෝ ඒතේන සත්‍යවජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා මේක විස්තර කරන්න වෙලාවක් නෙමෙයි.
නවත් පින්වත් ඔබට පැහැදිලි වෙනවා වචන ඇහෙනකොට මේකේ මෙබඳු අර්ථයක් බොජ්ජංග සූත්‍ර දේශනා තුලින් අපට මේ වෙලාවේ මහත් ශාන්තියක් ලබා ගන්න තියෙනවා නේද කියන කාරණාව පමණක් මම මේක විශේෂයෙන් අවධාරණය කරන්න ඕන කියලා මේ දින කීපෙම කල්පනා කළා. එහෙමයි. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක් තුලම ඒ ආශිර්වාදය අපට අපේ ජීවිතේට එක්කාසු කරගන්නට තිබෙන ඉඩකඩ වැඩි. පින්නතුනි ඔබ හිතන්න ධාතු ගර්භයක් වගේ රටක අපි ඉන්නේ. අපේ හැමෝටනේ ඔබ වහන්සේ මේ වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් මට ඔබ වහන්සේ පෙන්වුවා මහරහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොටගත් මහරහතන් වහන්සේලාගේ ආධ්‍යාත්මික ශක්තිය කොහොමද මේ විශ්වයට මුදා හැරෙන්නේ කියන කාරණය. මේ කාරණා දෙස බලන විට අපි හිතනවා අපේ රටට තියෙන ආරක්ෂාව එතන රැඳිලා තියෙනවා කියලා. ඇත්තටම අපි හඳුරන්නේ ඒ ශක්තිය පිළිබඳව ඒ ශක්තිය විශ්වයට මුදා හැරීම පිළිබඳව අපි සිහිපත් කළොත් එහෙම හරි වැදගත්. මම හිතනවා මට අවස්ථාව ලැබෙයි කියලා මේ පොත් වහන්සේම බුදුදහමේ ආධ්‍යාත්මය කියන පොත් වහන්සේ පරිහරණයට ගත්තොත් අපේ රටේ මිනිස්සු මේ වෙලාවේ රතන සූත්‍ර දේශනාව පිළිබඳව විශේෂ අවදි හිතක් තියෙන නිසාත් විද්‍යාත්මකව යම් යම් අය ධර්මය සසඳා බලන්නට කැමති වෙන නිසාත් ශ්‍රී කල්යාණ ධර්ම ග්‍රන්ථාකාර මණ්ඩලය තමයි මේ බුදුදහමේ ආධ්‍යාත්මය කියන පොත් පෙළ ඉදිරිපත් කරන්නේ. එහි සාමාන්‍යයෙන් සම්ප්‍රදායික රටාවෙන් බැහැරව මේ සියලු සූත්‍ර දේශනා ධම්මචක්ක සූත්‍ර දේශනාව රතන සූත්‍රය කරණීය මංගල ආදී විවිධ සූත්‍ර දේශනාවල් වල බාහිර පැත්ත නොවේ ආධ්‍යාත්මික පැත්ත ඉදිරිපත් කරන හොඳ දේශනමාලාවක් ගමන් කරනවා. මේ රතන සූත්‍ර දේශනාව අන්තර්ගත ආධ්‍යාත්මික පොත් වහන්සේගේ ඇතුළත් වෙනවා එදා භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වඩින්නට කියලා කරපු ආරාධනාවේදී උන්වහන්සේ දිවසින් බලනවා විශාලා මහනුවරට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පාරිසරික විනාශය මුල් කරගෙන මිනිසුන්ගේ අධ්‍යාත්මය විසම තත්ත්වයට පත්වීම කරන කොටගෙන මුළු මහත් සමාජ පරිසරයේම සමාජ දේහයේම සම්පූර්ණයෙන් අහිතකර කිරණ වලල්ලකින් වැසී තිබෙන ආකාරයයි උන්වහන්සේ දකින්නේ. අනන්ත මාහිමියන් වහන්සේට අමතර කතා කරනවා මේ අයහපත් ලෙස සකස්ව තිබෙන කිරණ නිසා ඒ කිරණ කියන එකම තමයි මට හිතෙන්නේ කොරෝනා කියන්නේ. මේක මොකුත් නෙමෙයි. ඇත්තටම වෛරස් එක කියන එක නම මේකට මේ වචනේ ආවේ කොහෙන්ද කියලා මට මේ කිරණ කියන වචනේ කල්පනා කරමින් ඉන්නකොට ලැබුණා මේ අදහස. එතකොට මේ අයහපත් කිරණ වලට ඇතුළු කරන්න පුළුවන් අධ්‍යාත්මික කිරණක්. ඒ කියන්නේ ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් අධ්‍යාත්මික කිරණක් නැත්නම් ඒ තමයි තුනුරුවන්ගේ ගුණය. ඒ තුනුරුවන්ගේ ගුණය සත්‍යක්‍රියා කරන්න කියලායි මේ අනන්ත හිමියන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරන්නේ. ඒ කියන්නේ දැන් එතනදී බුදුරජාණන් වහන්සේට පේනව නේද අපේ හඳුරන්නේ මේ తත්වය තුල රතන සූත්‍රය දේශනා කිරීමෙන් තියෙන తත්වය පහව යනවා පමණක් නෙවෙයි ධර්මාවබෝධයට ලොකු පිරිසක් ගොඩනගෙනවා කියන කාරණේ. ඔව් තේජෝ ධාතුව තමයි මේ පරිසරය තුල උණුසුම් වෙලා තිබුණේ. එහෙමයි. එතකොට දැන් විසෙන් නසනවාක වගේ දැන් මේ දවස්වල ලංකාවේ තියෙන මේ දැඩි උණුසුම් සහගත ස්වභාවය බලන්න ඒ කොරෝනා වෛරසය ඉක්මනින් වියලව හරින්න ඒක හේතුවක් වෙනවා කියලා ඒකත් අපට එක්තරා වාසිදායක දෙයක් කියලා මම අහගෙන වගේදසර මේ පරිසර වේදීන් කතා කරනවා. ඔව් එහෙමයි. අපේ හඳුර අපිට දැන් මේ කාලයත් එක්ක බලනකොට දැන් අපේම ආහාර රටාවකට අපේම චාරිත්‍ර වාරිත්‍ර වලට අපේ කම එක්ක ගොඩනැගුණු ජීවන රටාවකට ගහටකොලට ආදරය කරන්නට මේ හැමදේම හුරු වෙච්ච රටකට දැන් මේ පණිවිඩයත් එක්ක ඔබ වහන්සේ අර මේ රෝගී තත්ත්වයන් එක්ක පීඩාවට පත් වෙලා ඉන්න අයගේ ආරක්ෂාව උදෙසා විවිධාකාරයේ වෛද්‍යවරුන් වේවා සෞඛ්‍ය පැත්තේ ඉන්න ප්‍රධානීන් වේවා සමාජගත වෙන උපදෙස් මාලාව තමයි මේ දේශනාව ආරම්භයේදීම බොහොම අපූර්ව ලෙසින් සුපුරුදු විදිහටම කාව්‍යයට නගර ඉදිරිපත් කරන්නට යෙදුනේ. මම හිතන්නේ ඒක පණිවිඩයක් විදිහට සමාජගත වෙන්න තිබෙන හොඳ අවස්ථාවක්. මොකද ඔබ වහන්සේ වටා ඒකරාශී වුණු අතිවිශාල බහුතර ජනතාවක් ලංකාවේ විවිධ පැතිවල ඉන්න. ඒ නිසා මම හිතන්නේ කවි පේලිය කවි පන්තිය නැවත ඔබ වහන්සේ දේශනා කරනවා නම් ගොඩාක් වැදගත් වේවි. මොකද ඒ තුල තිබෙන්නේ අපේ ආරක්ෂාව කොරෝනා වෛරසයෙන් මිදෙන්නට අපි හදාගත යුත්තේ කෙසේද කියා ලබා දෙන උපදෙස් මාලාවමයි. හොඳයි අපි නැවත වතාවක් ඊට සවන් දෙමු එහෙනම්. වෛරසයෙන් ලොව ඇලලී යත්දී මෙසේ සතුටක් ලබන්නද ලෝකෙන් අපට කෙසේ මේ ව්‍යසනින් අපි ගැලවී ගමුද කෙසේ දැනගෙන රකිමු නිසේ පිළිවෙත් ක්‍රමය මෙසේ තමා ගැන මෙන්ම අන් හැම දෙන ගැනද සමලස සිතා පතුරාගෙන මෙත් සිතද
මුකවඩම් දමා සෝදාගෙන අතද සැලකිලිමත් වෙන්න පිළිවෙත් ගැන නිබඳ යම් රෝගයක් වැළඳුනොත් ඔබේ ගතට පිළියම් යොදන්නට සිතුවිලි ගෙන සිතට සැනසුම ලබා දෙන්නට සිටිනා ආයට කටයුතු කරොත් සුවයම සැලසෙයි ඔබට ගෙයින් ගෙට ගොසින් දොඩමලු වෙන්න එපා අනුනගෙනිදහසට වැටකඩු බඳිනු එපා අඩක් වැළඳුදේ අනුනට දෙන්න එපා පමණට වඩා ලංවීගෙන ඉන්න එපා එලියට ගියොත් යම් කටයුත්තක් පිණිස යමක් ගෙනාවොත්ගේ ඇතුළට විගස එලියෙන් තබා දියනාගෙන ලැබ පහස ඇඳගත් නැඳුම් සෝදාලනු මැනවිගස කිවිසුම් ගියොත් වැලමිට තබමින් මුවට ප්‍රවේශම් වන්න විපතින් මිදෙනා ලෙසට සෙමක් මතු උනොත් සෙම නැගෙනා කටට ඒ කෙල ගසනු පියනක් ඇති බඳුනකට එහි කෙල පොළව තුල හාරන වලක් වෙත දමමින් වසා සෝදාගනු මැනවියත පොදු දේපලක පරිහරණයට ගතොත් අත නොවලා සෝද ගන්නට ඔබ යෙදෙනු අත අඩුවෙන් ආහාරගෙන වැඩියෙන් වතුර පොවා මේ ගත පවත්වනු සරලව උදය හවා ඔබෙසිත දිවාර සඳහම් දියර පොවා කල්ගත කරනු සිත මෙත් ගුණ යටමනවා. හොඳයි මම මේ කවි පන්තිය තුල බලන්න අපේ හාමුදුරන් වහන්සේ කොතරම් සූක්ෂම ලෙස මේ පණිවිඩය සමාජගත කරලා තිබෙනවද කියලා මම හිතන්නේ ඔබ මේක මම හිතන්නේ සටහන් කරලා කොහේ හරි රඳවගෙන නිතර බැලුවත් කමක් නැහැ. එහෙම නැත්නම් මේක පටිගත කරලා නැවත නැවත ඇහෙන්න සැලසුවත් කමක් නැහැ. ඒතරම්ම වටිනවා සහ පොදු ආයතන වල මේක ප්‍රදර්ශනය කළත් කමක් නැහැ. ඇත්තටම මේක හොඳ ධර්ම දානයක් මේ වෙලාවේ. මේ වෙලාවේ පූජා කරන්න පුළුවන් තවත් වටිනා මේ ධර්ම දානයක් තමයි මේක. හොඳයි අපේ හැමෝටම දැන් ඇත්තටම මේ රෝගී තත්ත්වයන් එක්ක කොරෝනා වෛරසයත් එක්ක මේ වෙලාවේ නිවස් වල ඉන්න පිරිසනේ වැඩිපුරම ඉන්නේ. නිසා ඔවුන් සමහර වෙලාවට මානසික ආතතියකින් පෙළෙනවා. යම් යම් රෝග ලක්ෂණන් එක්ක මේ කියන රෝග ලක්ෂණ එක සමහරලාට සැක හිතනවානේ මටත් කොරෝනා හැදිලාද දන්නේ නැහැ. මේ වගේ හිතන ප්‍රමාණය හරි බහුලව ඉන්නවා. මොකද මං දන්නවා බොහෝ දෙනෙක් කතා කරලා කියන කාරණාවක් තමයි සමහරලාට රැයට නිින්ද යන්නේ නැහැ. එහෙම නොඑක් ප්‍රශ්නවල ඉන්නයි. මේ වෙලාවේ මේ ආතතියෙන් මිදෙන්නට ඔවුන්ගේ මානසිකව ඇති වී තිබෙන ව්‍යාකූලත්වයෙන් මිදෙන්නට ධර්මය තුල අපිට යම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න හැකියාවක් තිබෙනවාද? අපට ඕනෑම දෙයකට ගන්න තියෙන වටිනාම ඖෂධය තමයි බුද්ධ ගුණ ඖෂධය. බුදුරජාණන් වහන්සේගේ ගුණ මනසිකාර කිරීම තරම් එහෙමයි. මානසික සමබරතාවයේ උදා කරන වෙනත් කිසිදු දෙයක් මම දකින්නේ නැහැ. ඔබ වහන්සේ දේශනාවේදී කිව්වා මේ වෙලාවේ බුදු ගුණ මේ අප්‍රමාණ වූ බුදු ගුණ මෛත්‍රියත් සමග ගලපා ජීවිතයට එකතු කරගන්න කියලා. ඇත්තටම දැන් මෛත්‍රී භාවනාව වඩන විට
ලෞකික මට්ටමේ මෛත්‍රී භාවනා වඩන විට අරහං බුදුගුණයේ සත්‍යතාවය මෙනෙහි කරනවා. දැන් අරහං බුදුගුණය කියනකොට නිකම්ම අරහං බුදුගුණ සත්‍යයි කියනට වඩා අරහං බුදුගුණය හැදුනේ කොහොමද? අරහං බුදුගුණයේ ස්වභාව ලක්ෂණය තමයි ලෝභ දෝෂ මාන දිට්ඨිය ආදී දසවැදෑරුම් කෙලෙස් සිඳලන ලද බැවින් අරහං නම් වනසේක. ඊළඟට සෝතාපට්ටි ආදී මාර්ග ධර්ම හතරෙන් දස සංයෝජන දොරලූ බැවින් භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වනසේක. මගේ භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යාදී අරයන් සහ මුලින් සතුරා සංසිඳ වූ බැවින් අරහං නම් වනසේක. මාගේ භාග්‍යවතුන් වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පිළිගැනීමට සුදුසු වූ බැවින් අරහං නම් වනසේක. මාගේ භාග්‍යවතුන් වහන්සේ රහ භාවා නමින් යුත් රහසින්වත් නොරඳුණු කෙලෙස් සිතුවිලි හදේ නැති උත්තමයෙකු නිසා අරහං නම් වනසේක. මේ අරහං ගුණය වෙනුවෙන් දේශනා කොට වදාළ ගුණයන් සත්‍යයි සත්‍යයි සත්‍යයි. ඒ ගුණයේ සත්‍යානුභව බලයෙන් මම නිදුක් වෙම්වා, මම නිරෝග වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා, මම නිවන් දකිම්වා කියන මේ මෛත්‍රී ධර්ම ප්‍රාර්ථනාව එක් බුදු ගුණයට මේ විදිහට අරගෙන මෛත්‍රී ධර්ම වඩමින් මාගේ නිවසේ සියලු දෙනාද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. මේ ගමෙහිද, මේ නගරයේහිද, මේ රටෙහිද, මේ මුළු ලොවේහිද ඒකාන්ත සත්‍යයන්ට මේ උතුම් ශාන්තිය විසිරේවා, පැතිරේවා, ශක්තියක් වේවා. ඒ ශක්තියෙන් සකල සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ වෛරස් සාබහත ධර්මය සහ මුලින් විශ්වයෙන් තුරන් වී ජීවිත ශාන්තිය හැමට උදාපත් වෙත්වා ආදී වශයෙන් නිතරම මෙත් සිතින්, නිතරම බුදුගුණ පිරිච්ච හදවතින් ලෞකික ජීවිත රටාව ක්‍රියාත්මක කරනකොට තමයි මනස බොහෝ සෙයින් සමවර භාවයට පත් වෙන්නේ. හොඳයි, මම හිතන්නේ මේ අපට ඇත්තටම මේ තරම් වටිනා වූ ඖෂධයක් තියාගෙන අපි එහි නිමග්න නොවීම කොතරම් අවාසනාවක්ද ඇතමුන්. සහ අපි මේ වෙලාවේ දැඩිව අවධාරණය කරලා කියන ඔබට මේ ආශිර්වාදයත් එක්ක රජයෙන් ලබා දෙන සෞඛ්‍යාංශ විසින්, ඒ වගේම යුද හමුදාව ඇතුළු පොලිසිය විසින් ලබා දෙන පණිවිඩය හොඳට ඇහුම්කන් දීලා අවධාරණය කරගෙන එහි ක්‍රියාත්මක වීම ඔබ තුලින් බලාපොරොත්තු වෙන මුළු රටම. මොකද ඇතැම් වෙලාවට ඔබ කරන එක යම් කටයුත්තක් මුළු මහත් සමාජයටම වින කරන කටයුත්තක් වේවි. ඒ නිසා අපි දැක්ක දැන් අර ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවේ ආහාර ගැනීමට නැත්නම් ආහාර පාන රැස් කරගන්නට පෙළඹෙන අවස්ථාවලදී අපි හැසිරුණ ආකාරය ඒ තුල අර අපේ හැමදෙරෝ කිව්වා වගේ මට හිතෙන හොඳ පණිවිඩයක් එතන ලබා දුන්නේ ඒ කාව්‍යම ටිකක් කාලා වතුර වලින් අඩ පුරවමු. පුරවල අපි අර පිරිමැස්ම අපේ ජීවිතයේ තිබුණු වටිනාකම දෙයක්. මේක විස්තර කරන්න වෙලාව නැති හින්දා මිසක් ඒකේ මේ නිකම්ම කිව්වා නෙවෙයි. ඔව්. මම ඒකට හේතුවක් ඇතුව කිව්වේ. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පිවේ කියලා භාග්‍යතුන් වහන්සේ පිඬු 4කට ඉඩ තියෙද්දී ආහාර ගන්න එක නවත්තන්න කිව්වේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ ආහාර දිරවීමේ ශක්තිය නිසා. අනිත් එක මේ වෙලාවේ පිරිසිදු ජලය පානය කිරීම තමයි අපට ගන්න තියෙන හොඳම ඖෂධය. මේ කොරෝනාවට වෙන බේතක් නැහැ කියනවා. එහෙමයි. නැත්නම් බේතක් තියෙනවා. ඒ තමයි හැකිතාක් වැඩිපුර වතුර පානය කිරීමෙන් ශරීරයේ තියෙන විෂසහගත ස්වභාවය බැහැරට ගමන් කරවන්න ශක්තිය ලැබෙන එක. ඉතින් ඒ ක්‍රමවේදය අනුගමනය කරන්නටයි අපි පෙළඹෙන්නේ නැත්තේ. මේක හරි මේ අවාසනාවක් ඇතමුන්. හැබැයි අපි දන්නවා බහුතරය අපි හඳුනන්නේ බොහොම හික්මීමක් ඇතිව මේකේ කාරණා කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වලා අවබෝධයක් ලබාගෙන ඒවාෙහි ක්‍රියාත්මක වන අවස්ථාව. ඉතින් ඒ හැම දිනාටම පින්. මොකද ඔබ ඔබේ ජීවිතය රැක ගන්නවා වගේම අනිත් අයගේ ජීවිත රකින්නටත් ඔබ මහා ඒ කියන්නේ අබේදානයක් මේක එක පැත්තකින් බැලුවා. ඇත්තටම අබේදානයක්. මොකද බයටපත් වෙච්ච කෙනෙකුට අපිට කුමන හෝ ආකාරයකින් ජීවිත බයෙන් අත්මිදෙන්න අවශ්‍ය කරන ශාන්තියක් කෙනෙකුට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මරණාසන්න කෙනෙකුට නෑ ඔයාලට ජීවත් වෙන්න පුළුවන්. ඔයා ජීවත් වෙනවා තව බොහෝ කල් කියන හැඟීම දෙන්න පුළුවන්. ඒකත් අබේදානයක්. මේ හැම පැත්තකින්ම අපි කරන්නේ අබේදානමේ පින්කම්. හොඳයි. ඒ පින්කම් කරන්නට ආධ්‍යාත්මයට එබෙන්නට නැත්නම් අපි බාහිරට යනවාට වඩා ඇතුළට එන්නට, ඒ කියන්නේ අපේ හිත ඇතුළට එන්නට තිබෙන හොඳම අවස්ථාව තමයි මේ වර්තමානයේ කොරෝනා රෝගී තත්ත්වයට එක්ක උද්ගත වෙලා තිබෙන්නේ, උදා වෙලා තිබෙන්නේ. අපේ සමාජය තුළ ක්‍රියාත්මක වීම ක්‍රමයෙන් ආරම්භ කරලා තිබෙනවා. හැමදෙනාගේම හිත තුළට යම් ශාන්තියක් දෙනනවා ඇති. ඇතැම් වෙලාවට මේ බුදුගුණ මානසිකාරයත් එක්ක, ධර්මයේ ගුණ මානසිකාරයත් එක්ක, බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ආර්ය මහා සංඝරත්නය පිළිබඳව තිබෙනා වූ ගෞරවයත් එක්ක අපේ හිතේ ලොකු සැනසීමක් ඇති වේවි. අපිට රැකවරණයක් තිබෙනවා, ආරක්ෂාවක් තිබෙනවා බුදුදහමත් සමග කියලා. ඉතින් මේ ආරක්ෂාව
ඔබගේ ජීවිතයට ලබා දෙන්නට තමයි අපි හැම විටම කටයුතු කරන්නේ. ජාතිය නාලිකාව, net FM රේඩියෝව සෑම දිනයකම අද ඊයේ මේ රෝගී තත්ත්වයට පත් වුණු මොහොතින් ඉඳලා පමණක් නෙවෙයි, ඉන් පරිබාහිරව හැම විටම ධර්මීය ඖෂධය කියන මේ උතුම් ගුණය ඔබේ ජීවිතය තුළ ඔබේ යම් ආකාරයකට නිරෝධනය සඳහා නැත්නම් ඔබේ රෝගී තත්ත්වයෙන් ඔබ පීඩාවෙන් මුදවා ගැනීම උදෙසා යොදා ගන්නට කියන කාරණය සමාජගත කරන්නට යෙදුණා. ඒ නිසා අප වටා බහුතර පිරිසක් ජන සමාජයේ ඒකරාශී වෙලා ඉන්නවා. ඒ හැම දිනාටම මේ වගේ රෝගී තත්ත්වයන්ගෙන් වන පීඩාව අවම වේවා කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන්ම අපි මෙත්නෙත් පාමුල තුල ඔබට මතකයි මේ කොරෝනා වෛරසය පිළිබඳව දැනගත්තු රට කැළඹුණු මොහොතේ අපි රතන සූත්‍ර දේශනාවේ සිංහල අනුවාදයත් සමග සිංහල අර්ථයත් සමග අපේ හාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් ඒ තුල බොහෝ දෙනෙක්ගේ හිතට ලොකු සැනසීමක් උදාපත් වෙලා තිබුණා. අපිට කතා කරලා වුන් ඒ තමන්ට ලැබුණු සහනය පිළිබඳ සැනසීම පිළිබඳව කාරණා සිහිපත් කරා. ඉතින් ඒ ආශ්‍රයෙන්ම අපේ හිත් තුළ තිබෙන යම් යම් පීඩාවන් වර්තමානයේ සමතයකට පත් කරන්නට සමනය කරන්නට හැකියාවක් ලැබෙනවා නම් ඒක හොඳ අවස්ථාවක්. මොකද මේ වන විට බහුතරය මේ තත්ත්වය පිළිබඳව දන්නුවත්, හැබැයි දැනුවත් භාවයත් එක්ක යම් මානසිකව පීඩාවකට පත් වෙලා තිබෙන අර මුලින් සඳහන් කරපු ස්ට්‍රෙස් එක, එහෙම නැත්නම් මානසික ආතතියෙන් පෙළෙන අවස්ථාවන් තිබෙන නිසා අපි හැමදෙරෝනේ ඔබ වහන්සේට වැඩසටහන නිමා කරන්නට කාල වේලාව උදා වෙලා තිබෙන මොහොතේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. තවත් වටිනා වූ සූත්‍ර දේශනාවක් ඔබ වහන්සේ සිහිපත් කළා. රතන සූත්‍රය විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල ශක්තිය අසීමිතයි. ඒ ගුණ සම්පත්තිය අපේ ජීවිතයට මේ අවස්ථාවක් කරගනිමු එකතු කරන්නට කියන කාරණේ නිසා මා වහන්සේට බොහොම ගෞරවයෙන් පිරිත් සූත්‍ර දේශනාවක් සජ්ජායනා කරලා වැඩසටහනේ නිමාව තුළ සැමට ආශිර්වාදය ලබා දෙන්නට ආරාධනා කරනවා. බුද්ධාදී තුනුරුවනේ අනන්ත අනුභව බලය භාග්‍යතුන් වහන්සේ අත්හදා බැලුවේ තමන් වහන්සේගේම ශ්‍රාවකයන් තුළ. පායකයි මතක් කළේ මොග්ගල්ලාන හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා චුන්ද හාමුදුරුවෝ ලෙඩ වුණා. ලෙඩ වුණු හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ සත්‍ය බොජ්ජංග ධර්මයි මනසිකාර කළේ. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් ලබා අසන ලද යම් කිසි පිළිත් දේශනාවකින් උන්වහන්සේට ශාන්තිය උදාපත් වුණු බව සිහිපත් කළා නම් ඒ සූත්‍ර දේශනා අතරත තියෙන්නේ මේ බොජ්ජංග සූත්‍ර දේශනාවමයි. ඒ නිසා බොජ්ජංග සූත්‍ර දේශනාව ආබාධව අහෝසීති. සියලු ආබාධයන් අහෝසි භාවයට පත් කිරීමට හේතුබූත වෙච්ච බවයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ජීවිතයට හිතකාම, ජීවිතය ඉල්ලා හඬන, මරණයේ දොරකඩ ඉන්නවා යයි හැඟෙන යම් කෙනෙකුට වේවා. එබන්දක් සිතෙන් නොසිතෙන්න, එබඳු තත්වයකින් ජීවිතය අත්මුදව ගන්න හේතුබූත වන ආශිර්වාද ශක්තියක් හැටියට මේ පිරිත් සූත්‍ර දේශනාවේ ආනුභාව සම්පත්තිය ඒකාන්තයෙන් සත්‍යක්‍රියා කරේවා. හැමට ලෝකයේ සුවය, ශාන්තිය, යහපතම උදාපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ පිරිත් ධර්ම දේශනාව ආරම්භ කරනවා. බොජ්ජංගා සති සංකාතු ධම්මාන විචයෝ තථා විරියං පීති පස්සද්ධි බොජ්ජංගාච තථා පරි සමාධුපෙක්ක බොජ්ජංගා සත්තේ සම්බුද්ධ දසසිනා මොනිනා සම්මදක්කාතා භාවිතා බහුලී කතා සංවත්තංති අභිඥාය නිබ්බානායාවබෝධියා ඒතේන සච්චවද්ජේන සබ්භරෝගෝ විනස්සතු ඒකස්මින් සමයෝනාතෝ මොග්ගල්ලානං කස්සප ගිලානේ දුක්ඛිතේ දිස්වා බොජ්ජංගං තස්ස දේශයි තේචනං අභිනන්දිත්වා රෝගාමුත්තිං සුතං කනේ ඒතේන සච්චවද්ජේන සබ්බරෝගෝ විනස්සතු ඒකදා ධම්ම රාජා ගේලන්නේ පීලිතෝ චුන්දත් තේරේන තං යේව
බනපෙත්වාන සාදරං සම්මෝදිත්වාච ආබාදා තම්හාවුට්ටා සිටානසු ඒතේන සත්චවද්ජේන සොත්තිතේ හෝතු සම්බදා පහිනාතේච ආබාදා තින්නනංපි මහේසිනං මහක්ගත කිලේසාච පත්තානුපත්ති ධම්මතා ඒතේන සත්චවද්ජේන සොත්තිතේ හෝතු සම්බදා යන්දුන් නිමිත්තං අවමංගලංච යෝචාමනා පෝසකුණස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාසමින්තු ධම්මානුභාවේන විනාසමින්තු සංඝානුභාවේන විනාසමින්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිබ්භයා සෝකප්පත්තාච නිස්සෝකා හොන්තු සම්භේ පිපානිනෝ දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සබ්බදා භාවනා බිරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා සබ්බේ බුද්ධ බලප්පත්තා පච්චේකානංචයං බලං අරහංතානංච තේදේන රක්ඛං බංදාමි සබ්බසෝ සාදු 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 මහිතන්නේ ආශිර්වාදය සැබවින්ම ඔබවහන්සේගේ හෘදයාංගෙන්ම තමයි ඔබවහන්සේ මේ සමාජගත කරන්නේ. ඔබවහන්සේ වන්දන්නවා බොහොම සමීපව අපි ඔබවහන්සේ ඇසුරු කරන නිසා ඔබවහන්සේ සමාජයේ යම් පීඩාවකට පත් වෙලා ඉන්නකොට කොතරම්ම සංවේදී වෙනවාද කියන කාරණේ ඔබවහන්සේට යම් සමාජයේ යම් කෙනෙකුට යම් කරදරයක් වුණායි කියලා ආරංචි වුණාම ඔබවහන්සේ කොතරම්ම පීඩාවට පත් වෙනවද කියන කාරණේ. ඒ තුල ඔබවහන්සේට වගේම සමාජයටම ඔබවහන්සේ ඒ ආශිර්වාදේ නැත්නම් ඒ පීඩාවෙන් මිදෙන මාර්ගය හොයාගන්නේ ධර්මයෙන්. ඒ ධර්මයත් එක්ක ඔබට ලබන්නට පුළුවන් ආශිර්වාදය ලබා දෙන්නට තමයි අපේ හාමුදුරන් වහන්සේ මෙත්නෙත් පාමුල වැඩසටහන නිමා කරන මොහොතේ මෙලෙසින් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරලා පිරිතේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතයට ආශිර්වාද එක්කලේ ඒ ආශිර්වාද බල මහිමෙන් හැම දිනාටම මේ තත්වයෙන් පීඩාවෙන් මිදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ ආශිර්වාදයෙන් හැම දිනාගේම හිත තුළ තිබෙන නොයෙක් කම්කටොළු පහව යත්වා. ඒ වගේම හැම දිනාටම මේ තත්වයෙන් මිදී ආරක්ෂාව සැලසෙනවා වගේම තමන්ගේ ජීවිතයේ සැනසුම උදෙසා තව කෙනෙකුගේ ආරක්ෂාව උදෙසා තව කෙනෙකුගේ ජීවිතය උදෙසා යමක් කරන්නට මානසිකත්වයේ පෑදේවා. ඒ තුළ සමාජයේම රටම මුළු ගම්දනම හැම කෙනාම ආරක්ෂා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම මේ ආශිර්වාද බලමහිමේ සමාජගත කරන්නට මෙත්නෙත් පාමුල ඔස්සේ කටයුතු කරන අපේ හාමුදුරන් වහන්සේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ අපේ හාමුදුරන් වහන්සේට ලැබේවා. ඒ උතුම් වූ කරන කුසලයේ ආනුභාවය උන්වහන්සේට ධම්ම අවබෝධයේ පිණසම පාරමිතා ධර්මයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද වැඩසටහනෙන් සමුගන්නේ නැවතත් සුපුරුදු විදිහට ලබන ඉරිදා මෙත්නෙත් පාමුලෙන් හැමීමේ අපේක්ෂාව සමහර විට ඇතැම් වෙලාවට අපිට ලබන ඉර්ත වෙන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහ වෙලා ගිහිල්ලා හෝ අපිට සැනසුමකටපත් වෙලා මෙත්නෙත් පාමුල සජීවී වැඩසටහනක් ලෙසින් ගම්පහ මිරිස්සුවත් ඒ සිට කරන්නට භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැම දිනාටම ඒ උතුම් අවස්ථාව ජීවිතේ ඉක්මනින්ම ලබන්නට මේ සියලු කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමග මෙත්නෙත් පාමුලෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.